ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිපල්මුඛි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස ඉදිරිපත් කරනු ලබන ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 24 වෙනි බදාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපොළ විමල ඥාන ස්වාමීන් වහන්සේයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සත්කාරයක් දී පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දිනේදී ශ්‍රී ලංකාවේදී අභාව ප්‍රාප්ත වූ සමන්තා හෙට්ටිආරච්චි මහත්මියගේ මෑණියන් වන එන්.පී. ප්‍රේමවතී මහත්මියට පින් අනුමෝදනා කිරීමේ අරමුණින් සමන්තා හෙට්ටිආරච්චි මහත්මිය, අනුර හෙට්ටිආරච්චි මහතා සහ හර්ෂණ පුතා අද මෙම ධර්ම දේශනාව සඳහා මහා සදහැ සිතින් යුතුව දායකත්වයේ දරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වී සිටින පිරිස පංචශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස වහන්සේට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං. ආමභන්තේ. සාදු සාදු සාදු. හොඳයි, කවුරුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහි පිහිටුව ගන්න.
මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉරියව්වට සිහි පිහිටව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම ඉතාමත්ම මේ මොහොතේ අපි සියලු දෙනාම මේ තැන්පත් වෙලා වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒවගේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ලෝකෙ පවතින්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒවගේම ඒ ධර්මය දේශනා කරන්න අයලෝකී පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. ඒවගේ මේ ධර්මය තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මක වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුන් සීසත් ධර්මය මේ මිහි පිට පවතින වෙලාවක අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්්‍යාන මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය සෙවනය කරලා ඊට අනුකූරුව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව උදාපත් වුණා. ඉතින් අපි ලැබවා මේ පරම දුල්ල බවත්තාව මේ මොහොත මේ ප්‍රතිලහාබේ අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපිට කියන්න පුළුවන්කමක් නෑ. මොකද ජීවිතය හරිම තාව කාලිකයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තනාගතියන පිණිමිදක් වගේ. තනාගතියන පිණිමිත කිසි හයියක් හත්තියක් තියෙන එකක් නොවේ. ඉර උදාවත් එක්කම එබීමට පතිත වෙනවා. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. කාලයක් වෙලාවත් දවසක් නෑ. ඕනම මොහොතක ජීවිතය මරණයට පත්වෙන් පුළ මේ ජීවිතය තුළත් කිසිම හයියක් හත්තියක් නෑ. ඒවගේම ජීවිතය කඳු මුදලින් ගලන ගංගාවක් වගේ. කඳුනු මුදලින් ගලන ගංගාව හැම මොහොතේම පහළ පැයි ගලන්නේ. කිසිම මොහොතක් නතර වෙලා නෑ. ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳලා අපේ ජීවිතය වේගෙන් ගලාගෙන යන්නේ මරණයටයි. නතරවීමක් කිසි මොහොතක නෑ. ඒවගේම ජීවිතය කියන්නේ ඒවගේම ජීවිතය කියන්නේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණහම ඕ වදගස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පීවරකින්ම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම තප්පරයක් පාසාම හැම විනාඩියක් පාසාම මේ ජීවිතය පියමන් නගන්නේ මරණයටයි. ඒවගේම ජීවිතය දිය දීරක් වගේ දිය ඇතිර වහා මැකෙන මැකනිරාය කවදාකොත් දකිට ලැබින්නේ. ජීවිතයත් එහෙම යන් දවසක මේ ජීවිතය මරණයට පත්වෙනවා. ඒ මරණයට පත්වෙන්නාව ජීවිතය අපිට කවදාකොත් දකිට ලැබින්නේ නැහැ. මේ විදියට ගත්තහම ජීවිතය කියන කිසිම හයියක් හත්තිය නැති වේගේ මරණය කරා යන මරණය කරාම පියමන්නකට මරණීම කියන ජීවිතයක්. මරණය අපට ඕනම මොහොතක සිද්ධ වෙන්නට පුළුවන්. අපි මේ කණබොන ආහාරපාන වස විසුුණොත් මැරෙන්න්න පුළුවන්. සතත් සර්පය දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන්. මනුෂ අමනුෂ්‍ය කරතුරට ලක්ුණොත් මැරෙන්න්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න්න පුළුවන්. ඒ වගේම බාහිර නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙනට පුළුවන්. එනිසා ජීවිතය හරිතාව කාලයකයි. මරණය කැන අපිට ඒ කාන්තීම සිද්ධ වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාසකීපේ සතිකීපේ දින කීප වෙන පුළුවන්. සමහරලාට අවසාන දවසෙන් වෙන්න පුළුවන්. එනිසාම අපේ මේ අවසාන ධර්මශ්‍රවනය වෙන්න පුළන් ධර්ම දේශනය වෙන්න පුළුවන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තාමත්ම කලාතුරකින් තමයි අහනු ලැබෙන්. ඉති මේ මොහොත අපිට භාකි වාසන අවතාපත් වනා. එනිසා අපේ මනස බාහිර අරමුණුවලට යන නොදී. මේ කියවන බණපදයක් පාසාම සීහ පිහිටවාගෙන මේ ධර්ම හිතේ දරාගෙන. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාධකාරයක් පවත්වන.
සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වම්මිකෝතිකෝ බික්කු ඉමස්සේ තන්ටාතුම් මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතා පෙත්තික සම්භවස්ස ඕදන කුම්මා සුපචයස්ස අනිච්චුත්තාදන පරිමන්දන භේදන විද්ධංසන ධම්මසාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්න, අපේ ජීවිතය අවබෝධ කරගන්න දේශනා කරපු ධර්මය අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේ අපි දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම වම්මික සූත්‍රය. මජ්ක්‍ධිම නිකායට අයිති මූල පණ්ණාසකයේ තියෙන දේශනාවක් මේ වම්මික සූත්‍රය. පාලි භාෂාවෙන් වම්මික කියන්නේ උඹහට කියන නමක් තමයි වම්මික කියලා කියන්නේ. මේ දේශනයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කුමාර කශ්‍යප කියන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. එක්තරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවකදී අනාථපිණ්ඩික සිටුමාගේ ආරාමයේ වැඩ ඉන්න වෙලාවකදී කුමාර කාශ්‍යප කියන ස්වාමීන් වහන්සේ අන්දවනී කියලා වනයක් තිබුණා. මේ අන්දවනයේ වැඩ වාසය කරා. මේ අන්දවනයේ ගොඩා ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන තැනක්. ඉතින් මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේත් මේ අන්දවනයේ වැඩ හිටියා. මේ අන්දවනයේ ඉන්න වෙලාවක රාත්‍රී කාලයකදී ඒ මුළු අන්දවනයේම ඒකාලෝක කරමින් දෙවියෙක් ඇවිල්ලා උන්වහන්සේ ළඟට පැමිණිලා මේ ස්වාමීන් වහන්සේ ළඟ එකක් පසක හිටගෙන මේ දේවතාවා කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මෙහෙම කියනවා, බික්කු අයන් වම්මිකු රත්ති දුමායිති දිවා පජ්ජලති. විශ්ව මේ හුබහත් තියෙනවා. මේ හුබහා දිවා කාලේ මේ රාත්‍රී කාලේ මේ හුබහා දුම්දානවා. දිවා කාලේ මේ හුබස ගිනි ගන්නවා. ඉතින් මේ හුබස දකින ඉතාම ඥානයක් නුවණක් තියෙන බ්‍රාහ්මණ කෙනෙකුට කියනවා, අවබෝධයක් වැටහීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට කියනවා සුමේද. එයාගේ නම සුමේද කියන මෙයාට කියනවා සුමේද මේ සුභා හාරන්න කියන මේ දිවා කාලේ ගිනිගන්න රාත්‍රී දුන්දාන මේ ආයුධයක් කරන් මේ උබා හාරන්න කියනවා. ඉතින් මෙයා මොකද කරන්න මේ උබා හාරගෙන යනවා. හාරගෙන යනකොට මෙයාට හම්බෙනවා අගුලක් හම්බෙනවා. සුභා හාරගෙන යනකොට දොරටුවක් එක අගුලක් හම්බෙනවා. ඉතින් මෙයා කියනවා ස්වාමීනි මේකේ අගුලක් තියෙනවා කොහේ උඹහාය. ඒතර මේ බ්‍රාහ්මණය කියනවා ඔය අගුල වීසි කරලා කරලා දාන්න කියලා. කරලා දාලා ඔය උඹහා තව දුරටත් හාරන්න කියනවා. ඉතින් මෙයා ඊට පස්සේ අගුල ගලවලා ආයෙමත් හාරගෙන යනවා. හාරගෙන යනකොට උද්දුමායිකක් ගෙම්බෙක් හම්බෙනවා. ඉතින් මෙයා කියනවා ස්වාමීනි දැන් මෙන්න උඹහ ඇතුලේ මහා පිම්බෙන ගෙම්බුනේ වගේ ගෙම්බෙක් ඉන්නවා කිව්වා. එතකොට මෙයා කියනවා ඔය ගෙම්බවත් අයින් කරලා දාන්න. ඉතින් මෙයා මොකද කරන්නේ? හාරලා ගෙම්බත් අයින් කරලා තව දුරටත් හාරගෙන යනවා. මේ මහාරගෙන යනකොට
පාරවල් දෙකක් දිදාපත පාරවල් දෙකක් හම්බෙනවා. එතකොට කියනවා ස්වාමීනි පාරවල් දෙකක් පේනවා කියනවා. එතකොට මේ බ්‍රාහ්මණයගෙන ওই පාරවල් දෙකක් ගලවලා වීසි කරලා දාන්න කියනවා. ඉතින් මෙයා ආගමකට කරන අර පාරවල් දෙකක් වීසි කරලා දානවා. ඉතින් කියනවා තවත් මේ උභා දිගටම හාරන්න. ඉතින් මේක හාරගෙන යනකොට මෙයාට හම්බෙනවා කංගවාර කියලා මේ කර පෙනහර කියලා කියන පාලි භාෂාවෙන් මේ කංගවාරයක් හම්බෙනවා. එතුට කියන ඕකත් වීසි කරලා දාන්න කියන. ඉතින් මෙයා මොකද කරන්නේ අර කංගවාරයක් ගලවලා ආයෙමත් දිගට හාරගෙන යනවා. ආරණ යනකොට හම්බෙනවා ඉබ්බෙක් හම්බෙනවා. එතකොට කියන ස්වාමී මේක ඇතුලේ ඉබ්බෙක් කියනවා. එතකොට කියන ඔය ඉබ්බවත් අයින් කරලා දාන්න කියනවා. ඉබ්බවත් අයින් කරලා හාරන්න කියන. ඉතින් මෙයා තව දුරටත් හාරගෙන යනවා. හාරගෙන ගිහිල්ලා මෙයාට හම්බෙනවා අසිසූනම් කැන මස් කපන කඩුවකුයි කොටයකුයි හම්බෙනවා කියනවා ස්වාමින් මේක ඇතුළි තියෙනවාන මස් කපන කඩුවකුයි මේ කොටයකුයි තියෙනවා. එතුරක මේ බ්‍රහක්වන ගොයෙක් මස් කපන කාඩුවයි ඊට පස කොටේ වීසි කරල දාන්නක එක තයින් කළ දාන්නකින ඔය මයින් කළ ආයමත් හාරන්නකිනවා. දම ආයමත් හාරගෙන යනවා ආරගෙන යනකට අහු වෙනවා මස් වැදල්ලක් හම්බෙන. එතුරකින ස්වාමිනි මේක ඇතුළි මස් වැදල්ලක්න. එතුර පොයි මස් වැදල්ලක් වීසි කරල දාන්නකිවා. ඉති මේ අයිට පසමකත කරන්න මස් වැදල්ලත් වීසි කළ ආයමත් හාරගෙන යනවා. හාරගෙන යනකොට නාගේකි නොබ ඇතුළේ. එතුර කියනවා ස්වාමිනි දැම්මන්න නාගේකිවා නාගයට නමුත් කරන්න පා නාගයට නමස්කාර කරන්නක නාගයට මුත් කරන්න යන්න එපාකිවා. ඉති මේ විදියට කියලකිනවා බිස්ුවමේ උපමාවක් මේ පස්සන ටිකක් මං ඔබට කිව්වේ මේ භාගතුන් වහන්ස ලඟට ගිහි ලහන් භාගතුන් වහන්ස ඔබට මේකට පිළිතුරු දේවී විශ්ව මේ පස්නවලට පිළිතුරු භාගතුන් වහන්සේගේ හැර ඒවගේම භාගතුන් වහන්සේගේ සාවකයුගෙන් හැර ඒවගේ මේ ශාසනින් අහප කෙනෙකුෙන් හැර මේ ලෝක කිසිම දෙවියකට භාමයට ඒයට මේව දේශනා කරන මේකට උත්තර සපයන් විදිහ නෑකිවා. එනිසා ඔබගේල මේක භාගතුන් වහන්සේකින් අහන්න එතර භාගතුන් වහන්සේ ඔබට පිළිතුරු දේවි කියලා. උතර මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම කථකයන්ගෙන් අග්‍ර ස්වාමීන් වහන්සේ තමයි කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට කුමාර කාශ්‍යප කියලා කියන්නේ උන්වහන්සේ කුමාරයෙක් වගේ ලීලාවෙන් හැදිච්ච කෙනෙක්. එතකොට මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අම්මා බිසුණීන් වහන්සේ නමක් හැටියට තමයි හිටියේ. ගිහි ජීවිතය ඉන්න කාලේ බණ භාවනා කරලා බොහොම මහනවීම අපේක්ෂාවෙන් ඉන්න වෙලාවකදී මේ අම්මට මව්පියන්ගේ අවසර ලැබුණේ නමුත් බොහොම නෙක්ඛම්ම චිත්තයක් තිබුණා. ඉතින් එහෙම ඉදි මව්පියෝ බලෙම වගේ මෙයා බන්දලා දුන්නා. බන්දලා දුන්නා මහත් කෙනෙකුට. ඉතින් එයාත් එක්ක ඉන්නකොට මේ කෙනාට තේරුණා මේ කෙනා මේ ගිහි ජීවිතයට මේ ඇලිලා වාසය කරන කෙනෙක් නෙවෙයි. ඉතින් හේතුවම ස්වාමයා තමන්ගේ විස්තරයකිව ඊට පස්සේ මෙයා කැමැත්තෙන්ම අවසර දුන්නා මහත් වෙන්න. හැබැයි මේ අවසර දෙන කාල වෙනකොට මෙයාගේ දරු ගැබක් පහ පිරිලා තිබෙ. නමුත් මෙයා දැනගෙන හිටියේ නෑ. ඉතින් අවසරෙත් එක්කම ගිහිල්ලා මහාන වුණා. මහල් හැබැයි ටික දවසක් යනකොට දරුවෙක් බිහි වෙන ස්වභාවයක් ප්‍රකට වුණා. දේවදත්ත හාමුදුරුවන්ගේ හිතවත් බිස්සුණීන් පිරිසක් ළඟ තමයි මහණ වුණේ. ඉතින් ඒ අය මොකද උනේ මේ බිස්සුණිය බාරගන්න කැමති වුණේ නෑ. මෙයාව සිවුරුවරලා යන නියම කරා. ඉතින් මේ බිස්සුණියගේ ඒ අයගෙන් ඉල්ලා සිටියා මම පැවිදුනේ භාගතුන් වහන්සේ ළඟ. ඒ නිසා මම භාගතුන් වහන්සේලට පවරන්න. ඉතින් භාගතුන් වහන්සේ ළඟට රැගෙන ගියා. උන්වහන්සේ සිව්වන පිරිස ගෙන්නලා විසාකාවට බාර දීලා මේ දරු ගැබ ගිහි ජීවිතේ ඉන්න කාලේ පිහිටි එකක් හැටියට ඒ පිරිස ඉදිරියේ ඔප්පු කරලා ඊට පස්සේ එතුමියට තවදුරටත් පැවිදි කිරීමේ ඒ දවසට දුන්නා. ඉතින් ඒ නිසා බිස්සුණියක් හැටියට තමයි දරුවා බිහි කරන්නේ. ඉතින් ඊට පස්සේ රජතුමා ඉදිරිපත් වෙලා බිස්සුණියකට දරුවෙක් හදන්න අපහසු නිසා රජතුමා මේ දරුවව බාරගත්තා. ඉතින් අර කුමාරයෙකුගේ ලීලාවෙන් හැදිච්ච නිසා තමයි කුමාර කාශ්‍යප කියන නම වැටුනේ. ඉතින් මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
අන්දවනි ඉන්න වෙලාවක තමයි මේ දෙවියෙක් ඇවිල්ලා මේ ප්‍රශ්න ටික උගන්වන්නේ. උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අපි අහලා තියෙන කතාවක් තියෙනවා. විසුණු වහන්සේලා ප්‍රශ්නමක් කන්දක් උඩට නැගලා භාවනා කරලා තියෙනවා. දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන අපි අරහත්ත්වයට පත් නැත මාර්ගය ඵලයක් ලබනකම් අපි මේ අපේ වීර්යය අතාරින්නේ කන්නේ බොන්නේ නැහැ මුකුත් ගන්නේ නැහැ කියලා මහා කන්දක් උඩට පර්වතයක් උඩ නැගලා ඒකට නගින්න උපකාර වෙච්ච ඉනිමගත් අල්ලු කරලා මේ අය භාවනා කරා. ඉතින් දවස් දෙකක් යනකොට මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. දෙවෙනි හාමුදුරුවෝ අනාගාමී වුණා. ඉතින් ඒ දෙනම අනිත් දෙනම තුන්නමට පිටපාත ගෙනල්ලා දුන්නා. හැබැයි ඒ අය බාරගත්තේ නැහැ. ඉතින් අය ගොඩාක් වීර්යය කරා. නමුත් කිසිම ඵලයකට පත් වෙන්න බැරි වුණා. ඒ අය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඒ අය අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කුක්කසාති හැටියට එක්කෙනෙක්, ඒ වගේම දාරුචීරි හැටියට තව කෙනෙක්, අනිත් එක්කෙනා තමයි කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දාරුචීරියටත් දෙවියෙක් ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ පිළිගෙන අර අනාගාමී වුණු බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච කෙනා ඇවිල්ලා තමයි තමන්ගේ අර හිතවත් එකට පැවිදි තම්පුරපු අය නිසා තමයි ඇවිල්ලා උපකාර කරන්න. එතකොට මේ අර පරණ ක්‍රමයටම පැවිදි ස්වභාවයෙන්ම තමයි කතා කරන්නේ. ඒකයි විශ්ව කියලා කතා කරන්නේ. ඉතින් මොකද අර පරණ හිතවත් හිත මිත්‍ර ස්වභාවයත් එක්ක. ඉතින් එයාගේ මඟ පෙන්වීමේ මේ ඉදිරිපත් කරපු පස්මාලාව බුදුරජාණන් වහන්සේ ළඟට ඊට පස්සේ මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ රැගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධිය වාර්තා කරනවා. ස්වාමිනී රාත්‍රියේදී දේවතාවයෙක් මගේ ළඟට ඇවිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරා. මේ වගේ උඹහක් උපමා කරන මට මේ වගේ කතාවක් කිව්වා. ස්වාමීනි මේක තේරුම මොකද්ද? මෙයා මේ දේවතාව මේකේදී මේ ප්‍රශ්න කීපයක් කතා කරනවා. උඹහක් ගැන කතා කරනවා. කෝර්කෝ බන්තේ වාමික මොකක්ද ස්වාමීනි මේ උඹහක් කියන්නේ? ඒ වගේම මේ මොකද්ද මේ උඹහ රාත්‍රියේ දුන් දානවා කියන්නේ? කොහොමද ස්වාමීනි මේක මේ දවල් කාලේ ගිනි ගන්නවා කියන්නේ? එතන මේක බ්‍රාහ්මණයෙක් ගැන කතා කරා. කවුද ස්වාමීනි බ්‍රාහ්මණ? ඊළඟට මේක සුමේද කියලා කෙනෙක් කතා කරා. කවුද මේ සුමේද කියන්නේ? ඒ වගේම මේක කියනවා මේ ආයුධකින් හාරන්න. මොකද්ද මේ ආයුධය? ඒ වගේම කියනවා මේක නිතරම හාරන්න ඕනේ. නිකන් එක වෙලාවක හාරලා හරියන්නේ නැහැ. හැම මොහොතේ පුළුවන් තරම් හාරන්න කියනවා. ලැබෙන හැම මොහොතේම හාර බලන්න කියනවා. හාරනොත් හම්බ වෙනවා ලංගි අගුලක් හම්බ වෙනවා. ඒ වගේම ගෙම්බෙක් හම්බ වෙනවා. දිදාපත කියන්නේ පාරවල් දෙකක් අහු වෙනවා. ඒ වගේම මේක හාරන යනකොට මේකේ කංගවර කරපෙනහනක් අහු වෙනවා. ඒ වගේම මේ ඉබ්බෙක් හම්බ වෙනවා. ඒ වගේ මේකේ මස් කපන කොටේකුයි කැත්තකුයි හම්බ වෙන පීයකුයි. ඒ වගේ මාංශ පේශියකුත් අහු වෙනවා. ඉතින් ඒ වගේම ස්වාමීන්ගේ නාගයෙකුත් ඉන්නවා. ඒතර මේ වගේ අර්ථ මොකද කියලා මේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ එකක් අරගෙන මේ ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කරා. වම්මිකෝතිකෝ බික්ඛු ඉමස්සේතං චාතු මහා භූතිකස්ස කායස්ස අධිවචනං මාතාපේත්තික සම්භවස්ස ඕදන කුම්මා සුපචයස්ස අනිචුට්ඨාදන පරිබන්ධන බෙහෙදන වින්තංසන ධම්මස්ස. විශ්ව මේ හුබස කියලා මේ කතා කරන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයට කියන නම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයට කියන නමක් තමයි මොකද්ද? කුඹහක් කියලා කියනවා. මේක මව්පියන් නිසා සකස් වුණු, ඒ වගේ මේකට ආහාර පාන අවශ්‍යයි. ඒ වගේ මේක නාවන්න ඕනේ, කව මේවා කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ. මේක ඒ වගේම ඉක්මනින් වෙනස් වෙන කැරලා මෙන්න කොවිලියර එකක්ද කියලා කියන්න බෑ. ඒ තරම්ම අවිනිශ්චිත ස්වභාවයෙන් යුතු එකක්. මේකට ඒ වගේම හරියට උදව් උපකාර ඕනේ, කෑම බීම දෙන්න ඕනේ, නාවන්න ඕනේ. මේ ඔක්කොම පොඩි පොඩි දේවල් මේ වුණොත් මේක ඉක්මනින් විනාශ වෙලා යනවා. ඉතින් මේ කයට කියන නමක් තමයි මොකද්ද? හුඹහක් කියනවා. ඉතින් හුඹහ වගේ තමයි මේකෙත් ඉතින් හුඹහ ඇතුලේ නොයේ කබ විතර දා එකතු වෙලා තියෙන එකක් වගේ මේකෙත් ඉතින් සෙම්මසරු මල මුත්‍ර ආදීන් සකස් වෙච්ච දෙයක්. හුඹහ කියන දේ කිසිම වටිනාකමක් නැහැ. මේ වගේ කරුපේ කය කියන දේත් එහෙමයි. නොවටිනා දේවල් වලින්ම සකස් වෙච්ච දෙයක් තමයි මේ කය කියන්නේ. ඉතින් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයට කියන නමක් කියනවා මේ හුඹහ. ඉතින් ඒ නිසා මේ
උඹහේ ස්වභාවය ඇත්තින මේ උඹහා නිතරම රාත්‍රී කාලයමකද වෙන්නේ දුන්දාන රාත්‍රී හරිට දුන්දාන මේකින් රාත්‍රය දුන්දාම කියලා බුදුරජාණන් වහන්ස පෙන්න්නන්නේ නිතරම මනුෂ්‍ය රාත්‍රී කාලයමකද කරන්නේ කල්පනා කරනවා ජීවිතය කරන්න තියෙනම කෝම් වැඩිපුර ඇතර කියලතම බෝය කල්පනා කරන ති ඒ නිසා සමහරය කියන ඒ රාත්‍රී තප්පා නින්දගෙන මේ වැඩේ හින්ද කියලා එනිසා දිවාකාරය කරන්න තියෙනවා ඒ හැම දෙයක් පිළිබඳව රාත්‍රී පුළුවන්තරන්ගතින් කල්පනා කර ඉන්න ඒකට කියනමකද රාත්‍රී දුන්දානුවක්න විතාරක නැමද දුන්දානු ඒකයි විතාරක කර ඉන්නකට ඒක මිනිසුන්ට මේ දුන්දානුකද මේක නිදාගන්න විදිහ නෑ ඉතර නින්දයක් නෑ සමානලා ඩෙලි වෙනකං ඇහැල්ල තිනක මේ පස්්න නිසා මේ වැඩ නිසා මේ දවසල හරියට නින්දක්වත් ලැබෙන්නෑ කියලා ඒ විදිට රාත්‍රී පුළුවන්තරන් සැලසුම් කරන ගති හරි වැඩි රාත්‍රිය සැලසුම් කරනවා ඒ නිසායකරකෙන දිවා කාරමික හරියට රාත්‍රකාල් හරියට දුන්දාමක්නොනගේ ඒවගේම කිව්වා මේක දවල් කාලයටමක දුන්නේ ඇවිලෙනවා කෙරවරක්නතු ගිනි ගන්නවා දවල් කාලට මේ උඹහ එතුර කියනවා රාත් දවල් කාලයට ගිනි ගන්නවා කියන්න ඇර රාත්‍රී කාලේ මේ නොයෙක් විදියට අර විතක් විචාර කරපු කල්පනා කරපු දේවල් තවල් කාලේ තමයි ක්‍රියාවට නංවන්න අර රාත්‍රී කාලනුව එක් විදිට සැලසුම් කරපු දේවල් දවල් ඉතින් පුදුමාකාර වේසක් ගන්නවා මහන්සයක් ගන්වන් සිතින් කයෙන් වචනින් මනසිංගෙන තුනෙන්ම ක්‍රියාත්ම කරන්න සෑහෙන වෙහසක් දරන්න එක නිකන් දවාලේ ගිනි ගන්නවා වගේ හෙට යනවා මෙහෙට යනවා කිසිම මේකක් නෑ ඒ නිසා කය වචනය කියනක පුදුමාකාර වෙහෙසට පත් කරනවා මේ දාවල් කාලයේදී ඒක දවල්ට ගිනි ගැනීමක් කියල කියනවා ඒක ලේසිය නිවාගන්න හැම දාම ගිනි ගන්න හැම දාම අපිට මේ නොේ දේවල් ජීවිතය ජීවත්වයට දේවල් කරන්න වෙලාත්න තියෙන සමික දවාලේ හැමවිලේම දවල් කාලය අරක කරනවා මේක කරනතින් සිතින් කයෙන් වචනින් නොේ දේවල් කර මේක දිවා කාලය දැවන්ත ලෙස ගිනි ගැනීමත් තියෙනවා කියනවා ති මේ වගේ මේ හුබසේ එතොට මේ රාත්‍රී කාලය පුළුවන්තරන් දුන්දානවා දවල්ට පුළුවන්තරන් ගිනි ගන්නවා එතර මෙන්න මේ වගේ උඹහ දැකලට බාහිරුම්ග දැකලා නුවන තියෙන ඥානවන්ත කෙනෙකි ඔය උඹහ ඔය ගිනිගන්න ඔලකට ඇවිලෙන්නේ ඔය ඇයි ගිනි ගන්න ඇයෝගුවෙන් නොගේ ඇභ්‍යන්තරයක් තියෙනවා ඇතුරක් තියෙනවා ඒක ඒ ඇතුළ තියෙන දේවල් අයිකරොත්තුහම දුන්දාන්ඩ යන්නේ නැහම ඇවිලෙන්ට යන්නේ නෑ එනිසා මේ උඹහ කියනදේ මේක මෙහම තියන්න හොඳ නැමේක හාරන්ඩුට මේක ඇතුළ බලන්ඩුට මොනවද මේක තියෙන්නේ ඇයි දුන්දාන්නේ ඇයි මේක ගිනි ගන්න ඒ විදියට එනිසා මේ හොඹහා පිළිබඳව නුවන තියෙන අවබෝධයක් තියෙන බ්‍රාහ්මණ කෙනෙක් කියන මේව කරන්න එතර මේ බ්‍රාහ්මණ කියල කැරකාටද තතාගතසේතන් අධිවචනං අරහතෝ සම්මා සම්බුද්ධස්ස අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමත්තමයි අර බ්‍රාහ්මණ කියෙන බ්‍රාහ්මණය තමයි කියන්නේ මේක හාරන්ඩ කියලා මේ දුන්දදා තියෙන මේ ඇවිලි ඇවිලි තියෙන එක මොකක්ද කියල බලන්න මේක ඇයි මේ දුන්දාන්න ඇයි මේ ගිනි අරං එහිටමට පිච්චි පිච්චි දුවන් ඒක පොඩ හාරල බලන්න මොකක්ද මේ ඇතුළ තියෙන් මොකක්ද මිචර මේ උඹහ පුළුවන් තරන් ඉතින් මේ හැමලේ උඹා නාවල කවල පෝල ඊට පස්සේ මේ වෙනවා ඒවගේ මේක පොඩ්ඩ මිසිච්චිකා මේක නැතිවල විනාශලයනවා මෙමද උඹහ කියනදේ මේක පොඩ්ඩ හාරල බලන්න ඉතින් මේ ඇතුළ මොනවද තියෙන් ඇයි මෙම වෙන්නේ ඉතින් ඒ නිසා අර බ්‍රාහ්මණයකින හාර නේවගේ තතාගතයන් වහන්සේත් මේ ජීවිතය නැමැති උඹහ හාරල බලන්න උන්වහන්සේ උපදෙස්තන නිසා තතාගතයන් වහන්සේට කියන නමත් තමයි අන්න බ්‍රාහ්මණ කියල කියන්න එතර සුමේද කියන්නේ මේ හාරණ කෙනාට කිය නමත්තමයි සුමේද සුමේදර කිය තමයි කියන්න උඹහ හොම තියන්න එපා ඕක දුන්දානම ගිනිගන්න බලාගෙන ඉන්න ප ගොඩ හාරල බල නැම දුන්දා නැම ගිනිගන්න එතොට සුමේද ටන කරනවා නැත නියම කරනවා හාරන්න කියලා යාන්නේ වගේ සුමේද කියල කැනෙ සේක භික්ෂුවට කියන නම සේක කියන්නේ මේ ශාසනය හික්මෙනයට එතට ශාසනය සාාවකය කොටස් දෙකක් බෙදෙනවා සේක සහ අසේක සේක කියන්න මේ
අවබෝධය සඳහා ජීවිත අවබෝධය සඳහා කටයුතු කරන පිරිසට කියන නමත් තමයි සේක කියලා කියන්නේ. අසේක කියන්නේ ජීවිතය අවබෝධ කරගෙන අහවර වෙච්චේක නැතන් හුබා හාරලා ඉවර කරගත්ත හුබා හාරලා තින ඔක්කොම ගලවල සම්පූර්ණ නාගයාට කරු කරමින් වාසය කරන නාගයාල්ල ගන්න හුබා සම්පූර්ණම අයින් කරලා දානව ගලවලා. එදොට ඒ තමයි රහතන් වහන්සේ උන්වහන්සේ ආය හාරන්ඩ දෙයක් නෑ උන්හන්සලට හාරන්ට දෙයන්න උන්හන්සල හාරල මේ ති ඔක්කමටි ගලවල දාලා ඉවර එතර උන්වහන්සේලාගේ චිත සන්තාන තුළ වගේ රාත්‍රී දුන්දාන ගතයකුත් නෑ මේ උබාය ඒ වගේම දවල් හට මේටි ගිනිගන්න ගතයකුත් නෑ. විච්චිච්චාමේ මේ දුවන වගේ අපි අරග කරන්න ඕන මේක කරන්න ඕන ඉවරයක් නෑ වැරන්නේ එත මේට දුවමින් කාටයුතු කරනවා ඒ රහතන් වහන්සලාට එම ස්්‍රභාවයක් නෑ උන්වහන්සේලා හරි නිවී සැනසිල්ල ඕන දෙයක් කරන ඕන මුක්ක කාර්යභාරයක් සැනසිල්ල කරන්න ප්ලාපට වන අපි ගිනි ගන්නවා කරගන්න ඕනි එනිසා මොනදේ කරන්න ගියත් අපිතින් එහෙම නිකන් සාමකාමය සංසුම කරන්න විදිහා නෑපට කිවර කරගන්න ඕන්නේ ස්වභාවයන්ත රහතන් වහන්සට මුකුත් නැම දුන්නාන්සේලම ගිනි ගැනීමක් නෑ. එදේ නිසා මෙන්න මේ ජීවිතය හාරණ පුද්ජලයට කියන කවුද සුමේදයකට සුමේද කියන කාටද සේක පුද්ජලයට ජීවිතය නැමති හුඹ හාරණ කෙනාට කෙනවා සේක පුද්ජලෝ එතර සේක පුද්ජලෝ ශාසනය කීදන කින්නවද හදදනෙක් කින්නවා සේක පුද්ජලයන් හදදනෙක් කින්නවා සෝතාපත්ති මාර්ගය ගමන් කරනය සෝතාපත්ති මාර්ගය ගමන් කරන ඒවගේම සෝතාපත්ති පලයට පැමිණිච්චි සකදාගාමි වීම සඳහා මාර්ගයන් සකදාගාමි පලයට පත්වෙච්චි අනාගාමි මාර්ගය ගමන් කරන අනාගාමි පලයට පත්වෙච්චි අරහත් මාර්ගය යන එතොට ඒ ඔක්කෝම කවුද ඒකයි සේ අරහත් මාර්ගයන් කෙනත් සේක කෙනෙක් අරහත් පලයට පත්තුන් හම තමයි අසේක කියන එක අෂ්ට පුරුෂ පුද්ගලා කියන්න එක පුරුෂයෝ අට දෙනෙක් ඉන්නවා ඒකයි. එතොට මෙන්න මේ හත් දෙනාම එකතු කරලා එක වචනයකින් කියනවා කොමද සේක පුච්චලයක් කියලා ඒකයි සේක කැන හික්මෙන පුහුණු කරන පුරුදු කරන නැතම මෙතන ගත්තොත් හාරණ කෙනාට තමයි සුමේද ගැන යා තමයි හාර එතොට යාට තමයි අන කරන්නේ මේක හාරල බලන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්තන්තිබිකු අරිය සේතම් පඥ්ඥා යතුවදරමී හාරන් නික බැහැන නේද උඹහකාරන්න නම් උදැල්ලක් කරි මොනවාහර එකක් ඕන අවදයකින් නැතුමේ පවුරු ගාලා උඹස්සාරන්න බැහැ ඉතාම තදර නැතින්නේ ඉතාට හයිෙන් හත්තියෙන් තීරක නිකම් හාරන්න නම් හුදු කැපෙන හොඳ මේ ආවිධයක් තියෙන් ඕනි එතොට ආනය ආවිධයට කියනමකක්ද ප්‍රඥාව නැමති ආවදී උන්හන්ස තවත් දේශනාවල ජිතන්ත පඥාවදේනකන මේ ප්‍රඥාව නැමති ආවදේ කුම්භූපමං කාය මිදම් විදිත්වා නගරූපමං චිත්ත මිදං තපෙත්වා යෝදේත මාරම් පඥායුතයන කැන ප්‍රඥාව නැමතියාවද මේ මාර සේනාව සිින්දින්න කියනවා. ඒ නිසා මේ ප්‍රඥාවට කියන නමත්තමයිම කද්ද. ආවදේ කියන ප්‍රඥාවෙන් තවයි සීලුදේ මොකද කරන්නේ කපලා කොටල ඔක්කුම් කරලා දාන්න පුළුවන් ප්‍රඥාවෙන් එනිසා හිතට එන හැම්ම කිලේශයම කපලා කොටලා දාන්න පුළුවන් ප්‍රඥාවතිය නොනම් එක දේකටව ලියලන්න මෙවට දෙන්නේ නෑ කෙලෙස් ගස්නන් ඒ ගහකට ඊලෙන්ට දෙන්නේ නෑ ප්‍රඥාවෙන් කෙලෙස් ලෙන ඔකෝ කපල ඔපරේෂන් කරලම දාන ඒ කරන දේටත් කියනමකක්ද ප්‍රඥාව එනිසා ප්‍රඥාව කියන්නේ හරියට අවියක් වගේ ආවධයක් වගේ සැතක් වගේ මේක හාරන්න නම් අනිවාරයෙන් මොනවාරේ උපකරණයකින් නැතුව හුඹා හාරන්න බැහැ. එනම් ජීවිතය නැමති උඹා හාරන්න නම් මොකක්දෝනි ප්‍රඥාව නැමති අවධ අවශ්‍යයමයි. ප්‍රඥාවෙන් තොර මුකුත් කරන්න පුළුවන්කමක් නෑ. ඒකයි පඥාවන්තස්සා යන්දම් මොක මේසා ධර්මය කියන්නේ ප්‍රඥාවන්තයට එනිස හැම තැනදීම ප්‍රඥාවෝල හැම එකක් පාසාම ප්‍රඥාව වෙදෙන් ඕන ප්‍රඥාව නැතු මුකුත් කරන්න පුළුවන්කමක් නෑ දැන් සද්ධාවට උනත්යගෙන ආකාරවති සද්ධා කලකෙන සද්ධාවත් එක තියන්නටමකද අවබෝධය තියන්නවා අවබෝධය තෙක පිටි සද්ධාව තමයි අන්න ආකාරවති සද්ධාව කියල කියන්න නැතන් තියනමකද අමූලිකා සද්ධ මුල් නැති එකක් එකයි එද නිසා සද්ධාව හැම තැනම ඕනි තැ සීය කැනකට කියන්නේ
සති නේ පක්ක කියලා කියන ප්‍රඥාවෙන් යුතු සිහිය එක හැමතැනම ප්‍රමේ ප්‍රඥාවිය ඕනි නැත්තම් මුකුත් කරන්න විදිහක් නෑ ඉතින් හැමතැනම දැන් සති සම්පජාඤ්ඤය කියලා එකන සිහිය සහ නුවණ මේ එකට තියෙන්න ඕන ඉතින් ඒ නිසා හැමතැනදීම කෙලෙස් කපලා දාන කෙලෙස් අයින් කරන්න නම් මේ ප්‍රඥාව නැමැති අවිය අවශ්‍යයි ඒ නිසා ජීවිතය හාරලා බලන්න ජීවිතය අභ්‍යන්තරේ බලන්න මේ ජීවිතය උබහන්න මේ උබහාරලා බලන්න අන්න අවශ්‍යම දේ තමයි මොකද්ද ප්‍රඥාව. ඒතර ප්‍රඥාව නැමැති ආයුධයෙන් තමයි මේ ජීවිතය අන්න දිගින් දිගට හාර ඊට පස්සේ බලන්න පටන් ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව නොයෙක් විදියට පෙන්නනවා. ඉතින් ප්‍රඥාවේ අර්ථ පෙන්වන්නේ පජානාති තස්මා පඤ්ඤවාති උච්චති. අවබෝධ කරගන්නවා කියන අර්ථයෙන් තමයි ප්‍රඥාව කියන්නේ. ඒතර ප්‍රඥාවෙන් තමයි මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න. අවබෝධයත් එක්ක මොකද වෙන්නේ? ඒ දේ සිදිලා කැපිලා යන අවබෝධ වෙනකොටම අපිට ඒකට යම් කැමැත්තක් තිබුණා කැමැත්ත මොකද වෙන්නේ? කැපිලා යනවා කියනවා. අවබෝධ වෙනකොට කැපිලා. ඒකට අපේ ආශාව, රාගයක්, මුලාවක්, අතරමං මොනවා හරි කෙලෙස් ගතියක් තිබ්බනම් ඒක සම්පූර්ණ කැපිලා යනවා මේ ප්‍රඥාවෙන්. ඒක අවබෝධ වෙනකොට මොකද අවබෝධ වෙනවා කියන්නේ අරක කෙලින්ම කැපිලා යනවා. ඒක ආයේ චිත්තසංතානය අහලකවත් පවතින්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාව මේ ධර්ම මාර්ගයට ශ්‍රාවකයන්ට අවශ්‍යම දෙයක්. ඒ ප්‍රඥාව නිතරම ඒකයි උපදවා ගන්න ඕනේ. සතක් ඕනේ, ආවියක් ඕනේ, ආවදයකින් නැතුව සබහාකාර විදිහක් නැහැ. ඒ නිසා තමයි අපි ශාසනයේ පටන් ගන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් උඩත් ප්‍රඥාවෙන් පටන් ගන්න. ඒකයි උපදේශය දීලා තියෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්නම ඕනේ. එහෙම නැතුව මේක හාරන්න විදිහක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා යම් ප්‍රමාණයකට මේ අවිය හදා ගන්නවා මේ සැට හදා ගන්නවා ඒකේ තියෙන සත්‍ය ප්‍රමාණයට තමයි මේ සිඳගෙන යන්නේ ඉතින් ඒ නිසා මේකට ඒකයි ප්‍රඥාව ආලෝකය හැටියට පෙන්නනවා මෙතන අවියක් හැටියට පෙන්නන්නේ හාරන්න ප්‍රඥාව ඕනේ ඒකයි යෝනිසෝ මනසිකාරය සිද්ධ කරමින් අපි මේක හාර බලන එතකොට තමයි මේකේ හැම ස්වභාවයක්ම පේන්නේ ඒ නිසා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට ආයුධයක් වගේ කියන හොඳට කැපෙන ආයුධයක් වගේ ඒ නිසා මොහොත වැඩි වෙන මොකද එන්න හාරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා අභික්කනන්ති බික්ඛු විරියාරම්භස්සේතං අදිවචනං එතකොට මේ නැවත හාරන්න කියනවා ඒකට කියන්නේ මොකද්ද වීරිය කියන වීර්යාරම්භයට වීරිය පටන් ගැනීමට කියන එකක් එතකොට වීරිය තියෙන තාක්කල් තමයි මේක හාරන්න පුළුවන් වීරිය අඩුන ගමන් මොකද වෙන්නේ හාරීම අඩු වෙනවා. ඒ නිසා මේ නැවත හාරන්න කියනවා කියන්නේ නැවත මොකද වීර්ය කරන්න ඕනි. ඒකයි අර කියන්නේ විරියේන දුක්ඛං අච්චේති. වීර්යයෙන් තමයි දුක් නැති කරන්නේ. ඉතින් ඒ නිසා වීර්ය කරන තරමට තමයි මේකේ ඇතුළට අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න පුළුවන්. වීර්ය අඩු වෙනකොට මොකද වෙන්නේ? උඩින් පල්ලෙන් දේවල් අහු වෙනවා විතරයි. හුඹසේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවයන් ඔක්කොම දැනගන්න. මේ අභ්‍යන්තරික ලොකු ප්‍රශ්න ගොඩක් හින්දා තමයි මේක ගිනි ගන්න. මේක පිච්චෙන්නේ. ඉතින් ඒ නිසා මේක හාරන්න ඕනේ. මේක පවතින හුඹා මේවා නිසා. ඉතින් ඒ නිසා හාරන්න නම් අන්න නැවත ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතර ක්‍රියාත්මක වෙන්න තිබිය යුතුම දේ තමයි මොකද්ද? වීර්යය තියෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වීර්යය ගොඩාක් දුරට නොයෙක් විදිහට වර්ණනා කරන්නේ. වීර්යය නැත්තම් දුක් නැති කරන්න බෑ කියනවා. විරියේන දුක්ඛං අච්චේති කියනවා. වීර්යයෙන් තමයි දුක් නැති කරන්නේ. ඒතර වීර්යය පෙන්වනවා ආරම්භක ධාතු, නික්කමනා, පරාක්‍රම ධාතු කියලා වීර්ය තුන් ආකාරයට පෙන්නනවා. පටන් ගන්න හොඳ වීර්යයක් තියෙන්න ඕනේ. ඒක ඇති කරගන්න හරි අමාරුයි. දැන් පටන් ගන්න ඊළඟට ඒක පවත්වාගෙන යන්නත් හොඳ වීර්යයක් ඕනේ. අවසානයේ දක්වා කෙලවර දක්වා යන්නත් හොඳ වීර්යයක් ඕනේ. ඒ නිසා සමහරලාට ආරම්භ කරන්න පුළුවන් හැබැයි ක්‍රියාත්මක කරන්න බැරි වෙන වීර්ය අඩු වෙන. එතකොට ආපස්සට ආයි අකුළු වාගෙන එන්න වෙනවා. ඒ නිසා මේ හැම තැනදී මේ වීර්ය අවශ්‍යයි. ඉතින් වීර්ය සතර ආකාරයට පෙන්නනවා. සතර සම්‍යක් පදං වීර්ය කියලා. අපි වීර්ය කරනවා දෙආකාරයකට. එක පැත්තකින් අකුසල් ප්‍රහාණය කරන්න අනිත් පැත්තෙන් කුසලයේ වර්ධනය කරන්න. අකුසල් ප්‍රහාණය කරන වීර්ය දෙකක් වෙනවා. උපන් අකුසල් ප්‍රහාණයටත් නූපන් අකුසල් නූපදව ගන්න. එතකොට කුසල පැත්තෙන් ගත්තොත් නූපන් කුසල් උපදව ගන්නත් උපන් කුසල් පවත්වාගෙන යන්නත් වීර්ය කරන එක කියන සතර සම්‍යක් පදං වීර්ය කියලා. ඒතර වීර්යය ඇති වෙන්න නම් අපි නිතරම කල යුතු දේ ප්‍රධාන දේ තමයි
දේක තියෙන වටිනාකම නැවත නැවත බලන්න ඕනේ. ආදීන තියෙන ආදීන නැවත නැවත බලන්න. දැන් හොඳ දේ නම් ආදී ආස්වාදයේ වටිනාකම් බලන නරක දේ නම් ආදීන බලන. මේ බලනකොට තමයි වීරිය ඇති වෙන්නේ. එතකොට තමයි යමක් තියෙනවා නම් අයින් කරන්නත් ඒ වගේම නැති දේවල් නූපදවා ගන්න ඇති වීරි තෝරනකොටත් පෙන්වන්නේ උපන්නානං අකුසලානං ධම්මානං පහානා උපන් අකුසලයේ ප්‍රහාණය කරන චන්දං ජනීති කැමැත්තෝනි විරියං ආරභති වීර්ය පටන් ගන්න චිත්තං පග්ගන්නාති සිත දැඩි කර ගන්න ඕන. එතකොට තමයි ඒක අපි අකන්නෝ දිගටම කරන්න පුළුවන්. දැන් අපි දන්න මේ ලෝකේ දෙයක් කරන්න ප්‍රධානව තිබීම දේ තමයි කැමැත්ත. එතකොට වීර්ය කියන එක කැමැත්ත මුල් කරගෙන තියෙන දෙයක්. කැමැත්ත එකයි දෙයක් කරන්න නම් ආන කැමැත තියෙන්න ඕනේ. දැන් දෙයක් ප්‍රහාණය කරන්න නම් කැමැත තියෙන්න ඕනේ. කියන දැන් උපන් අකුසල් තියෙනවා. මේ උපන් අකුසලේ ප්‍රහාණය කරන්න නම් අන්න කැමැත්ත තියෙන්න ඕනේ. ඒකයි චන්දං ජනේති කැමැත්ත උපදව ගන්න. ඒතර වීර්ය කරනවා කියලා අපිට කරන්න තියෙන මොකද්ද? පුළුවන් තරම් කැමැත්ත උපදව ගන්න ඕනේ. මොකේද? තියෙන අකුසල ප්‍රහාණයට නූපන් අකුසල් නූපදව ගන්න. තියෙන කුසලයේ වර්ධනයට නූපන් කුසල් උපදවා ගන්නත් ඒකයි. ඉතින් ඒ නිසා වීර්ය කරනවා කියලා මේ දත් මිටි කාගෙන 아무තු මේකක් කරන එක නෙවෙයි. දාඩිය දාගෙන අර සාමාන්‍ය වීර්ය කායික වීර්ය පේනවනේ. ඒක කායික වීර්යම කරන එක නෙවෙයි. ඒක අවශ්‍යයි. නමුත් මේකේ ප්‍රධානම කතා කරන්නේ මොකද්ද? මනසේ ඇතිවෙනා වූ වීර්ය ස්වභාවය. ඒකයි මනසේ ඇතිවෙන වීර්ය. දැන් කායික වීර්ය මිනිසු ලෝකේ කරන්න ගොඩක් අයට පුළුවන්. කායික වීර්ය මිනිසුන්ට කරන්න පුළුවන්. දැන් මිනිසුන්ට කය මේවා මහා දේවල් කරන්න හැබැයි ඒකේ නාට විනාඩි 5ක් ඉඳගෙන ඉන්න කිව්වොත් එහෙම අච්චර බර වූලන මේවා කරන මේවා නොයේ දේවල් කරන කෙනෙකුට හැබැයි විනාඩි 5ක් ඉඳගෙන ඉන්න කිව්වොත් එහෙම කය තැම්පත්ව තියාගෙන ඒක කරන්න හරි අමාරුයි. ඒක හරි අමාරුයි. ඒතර හැබැයි කිලෝ 100 200 උස්සන්න කිව්වොත් සමහරවිට පුළුවන් උස්සන්න පුළුවන්. එහෙම හයියක් තිබුණාට හැබැයි අර වගේ දෙයක් කරන්න හයියක් හිතේ නැහැ. හටගත් දෙයක් ප්‍රහාණය කරන්න කිව්වොත් එහෙම හයියක් නැහැ. ඒකයි. එහෙම අයින් කරන්න බෑ. ඒක වෙල නැත්නම් මේ බර අනිත්‍යන්ට වීසි කරලා දාන්න කිව්වොත් ඒක වීසි කරන්න හයිය තියෙනවා. කයට හයිය තියෙනවා. හැබැයි හිතට හයිය නැහැ. ඒ නිසා මානසිකව ඇති කර ගන්නා දේ තමයි වීර්යය කියන්නේ. ඒකයි. ඒ මානසික වීර්යය ඇති කර ගන්න හරිම අමාරුයි. ඒක ඇති කර ගන්න නම් මේක තමයි කළ යුතු දේ තමයි කැමැත්ත උපදව ගන්න ඕනේ. ඉස්සෙල්ලාම වීර්යය ඇති කරන්න නම් අපි කැමැත්ත එකයි ඡන්දං ජනේති. ජනේති කියන්නේ උපදවන්න කියනවා. උපදවන අයටත් ජනින්ති කියනවා. අම්මලාට පාලි භාෂාවෙන් කියන එක මොකද්ද? ජනින්ති. මොකද දරුවන් බිහි කරන අය. දරුවන් උපද්දවන අය. ඊළඟට ඒ නිසා ඒ දරුවන් බිහි කරන උපද්දවන අයට ජනින්ති කියන වගේ කැමැත්ත කියන එක මොකද්ද? උපදව ගන්න ඕනේ. නිකන් එහෙම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. වීර්යය කරනවා කියලා නිකන් එහෙම එන එකක් නෙවෙයි. කැමැත්තක් ඇති වෙන්නේ. එහෙනම් කැමැත්තක් ඇති වෙන්නේ මොකෙන්ද? දැන් දෙයක් තියෙනවා. තියෙන දේ තියාගන්න නම් මොකක්ද කියන්නේ? තියෙන දේ වටිනාකම බැලුවොත් තියාගන්න පුළුවන්. ඒක ආදීන බැලුවොත් අනේ දේ තියාගන්නේ නැහැ, අයින් කරනවා. ඒ වගේ දැන් අකුසල් කියන්නේ සමහරවිට දැනට තියෙනවා. මේ මොහොතේ තියෙනවා. ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක ප්‍රහාණය කරන්න ඕනේ. අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. ඒක තමයි වීර්යය කියන්නේ. ඒක ප්‍රහාණය කරන්න නම් එහෙනම් මොකද කරන්න ඕනේ? තියෙන අකුසලයේ තියෙන ආදීනව බලන්න ඕනේ. යමක් ග්‍රහණය කරගෙන එහෙනම් ඒක ආදීන බලන්න. එතකොට තමයි අපිට ඒක වීසි කරලා දාන්න පුළුවන්. එතකොට තමයි ඡන්දං ජනේති කියන්නේ කැමැත්ත උපදින මොකටද? උපන් අකුසලයේ ප්‍රහාණය කරන. සමහර ඒවාගේ ආදීනව බලනවා. හැබැයි බැලුවට එහෙම එකක් ඒ ආදීන බලන දේ තමා තුළ ඇත්තටම මේ මොහොතේ නැහැ. එමුදු ගතියක් ලක්ෂණ මොකුත් නැහැ. හැබැයි මොකද වෙන්නේ? අපි දන්න එහෙම දේවල් මේ ලෝකෙ තියෙනවා. එහෙම සිතිවිලි වශයෙන් තියෙනවා. එහෙම වචන වශයෙන් තියෙනවා. එහෙම ක්‍රියාකාරකම් වශයෙන් දේවල් තියෙනවා. ඒවට කියන නූපන් අකුසල් ආන නූපදව ගන්න අපි දැනට ඒවා කයින් වචනෙන් මනසින් කරන්නේ නැහැ. හැබැයි කරන්න කිසිම ආශාවක් නම් හිතේ ඇත්තේම නැහැ. ඒකයි. ආශාව කියන්නේ මුලක් වගේ. කොහෙන් හරි චුට්ටක් හරි මුල් තිබුණොත් මොකද වෙන්නේ? පොහොර වතුර වැටිච්ච වෙලාවක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පැලවෙන එක නතර කරන්න කාටවත් බෑ. දැන් තනකොළ මැරිලා තියෙනවනේ. අපිට මැරිලා තියලා වගේ පේන හැබැයි ඉතින් මුල් තියෙන හින්දා මොකද වෙන්නේ? ආයෙ වැස්ස අපින්නක් ගිය ගමන් මොකද වෙන්නේ? ආයෙ ඉක්මනින්ම අර තනකොළ එනවා. ඒ වගේ තමයි මේ කෙලෙස් වලට තියෙන කැමැත්ත. කෙලෙස් වලට තියෙන ඡන්දය. ඒක හරියට ලේසි මැරෙන එක නෙවෙයි. එක කාලවලදී පොඩ්ඩක් මරා ගන්න උඩින්. හැබැයි ඉතින් මේ මුල් මැරෙන්නේ නෑ. උඩින් මරාගෙන ඉන්න පොඩ්ඩක් අර තෙල් ගහලා වගේ පොඩ්ඩක් උඩින් මරාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මොකද වෙන්නේ?
ආය මොකද මුල් මැරෙන්නේ නැහැ ලේසි. මුල් මැරෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ? ආය හට ගන්න. මේ ඡන්දය කියන්නේ ඒ වගේ. ඡන්ද මූලකයක්. ඡන්ද කියන්නේ මුලක්. ඔය කැමැත්ත කියන මුල తీරකම් අපිට දේවල් ප්‍රහාණය කරන්න හරි අමාරුයි. ඡන්ද මූලක සබ්බේ ධම්මා කියන එක කැමැත්ත හරි මුලක්. එතකොට මේ කැමැත්ත තියෙන තාක්කල් ඒක ප්‍රහාණය. එතකොට අපිට මේ තියෙන අකුසලයට මේ ලෝකේ අකුසල කියන ඔක්කොටම කැමැති. එතකොට ඒවා සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහැ. එතකොට නැති දේවල් හැබැයි ඉතින් කැමැත්ත තියෙන ඉඳ කවුරු හරි දාන්නොත් ආයෙ උපදින්න පුළුවන්. අද අපි කේන්ති ගන්න නැති තරහ ගන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි කේන්ති අවසන්න පුළුවන්. අපි දැනට ඊර්ෂ්‍යා කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඊර්ෂ්‍යා කරන තත්ත්වයට අපිවපත් කරන්න පුළුවන්. ඒකයි. දැන් අපි වෛර කරන්නේ නැති කෙනෙක් නමුත් වෛර කරන තත්ත්වයටපත් වෙන පුළුවන්. මිනිසුන්ට එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඒක මොකද අර මුල් තියෙන හින්දා. ඒකයි. සමහර ආශාවල් නැති ඊට පස්සේ අධික ආශාවල් වලටපත් වෙනවා. ඒකයි. දැන් සමහර රජකම් අතහැරලා ගිහලා යුද්ධ කරලා ඒ රජකමම ගන්න මේ රත්නත් අතීත කතා තියෙනවා. තමන්ට ලැබෙන රජකම අතහැරලා යනවා. නමුත් මොකද වෙන්නේ? රජකම එපා කියලා හරි කරදරයි කියලා පිට පෙළාතකට යනවා එක්කෙනෙක්. ඒ ගියාට පස්සේ පිට පෙළාත මිනිස්සු ඉතින් රාජකුමාරයෙක් කියලා දැනගෙන හොඳට සලකන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් බොහොම ගෞරව සත්කාර කරන ඒවා නිදහස ලැබෙනකොට ඉතින් අර රජකම වගේ දැන් බරපතලත් නැහැනේ. ඉතින් ඒවා පුත් විඳින ඉන්නකොට එක එක මිනිස්සු නිලීම් කරා දැන් ඔබතුමාට අපි ගොඩාක් සලකනවා. ඒ නිසා රජතුමාට කියලා අපි නිදහස් කරන්නකෝ අයබදු වලින්. ඊට පස්සේ ඔන්න ඉතින් මල්ලි තමයි රජුනේ. ඊට පස්සේ අයියා ඇතැල්ලා කියන්නේ. ඉතින් අයියා කිව්වේ හින්දා ඉතින් මල්ලි මොකද කරේ? ඉතින් මොකද්ද ඉතින් අයියට ගමක් දෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා ගම්පලාත ඔක්කොම අයියා නිදහස් කරා. ඉතින් මිනිස්සු බොහොම ඊට පස්සේ දැන් වෙනදටත් වැඩිය මේවා කරා. ඊට පස්සේ තවත් ගම්මානක මිනිස්සු ආරංචිලි ඉතින් රජතුමාට තරම් මෙයාට දෙන්න දේවල් නැහැනේ. ඉතින් කොහොම ගිහලා මොකද උනේ? මෙයාට මිනිස්සුන්ගේ ලැබෙන සත්කාර ගෞරව සම්මාන වෙනකොට මොකද උනේ? අර නූපන් ආශාවල් අන්න උපදින්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ? මෙයාට එක එක්කෙනා මේකෙන් අන්තිම රජ වෙන්න ආයෙමත් ආශාවක් ඇති වෙලා ඊට පස්සේ ඉතින් ගිහිලා යුද ප්‍රකාශනය කරා තමන්ගේ මල්ලිට. දැන් මේ ලැබිච්ච රාජ්‍යය අතහැරලා ගිය කෙනා ආයාව යුද්ධ කරලා රාජ්‍ය ගන්න. ඒ වගේ මේ කැමැත්ත කියන්නේ බොහොම මුල් බැහැපු එකක්. එතකොට ඒ නූපන් අකුසල ඕන තරම් කෙනෙකුට උපදින්න පුළුවන්. මුල් තියෙන යට ඒවා ආයමත් වෙලා එනවට හේතු වෙනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේ වීර්යය බුදුරජාණන් වහන්සේ නිතරම කළ යුතු දෙයක්. ඉතින් මේ වීර්යය කියන දේ අපිට එහෙනම් වීර්යය ඇති වෙන්න නම් ඒකයි අපි නිතරම කළ යුතු දේ මොකද්ද? නිතරම ආදීනව බලන්න. ප්‍රහාණය කළ යුතු හැම දෙයක් තියෙනවනේ ඒ ඔක්කොම ආදීනව. ඒක නිතරම කළ යුතු දෙයක්. ආදීනව ඒකනේ අභින්න පච්චවේකිතබ්බංගේ නිතර සිහි කරන්න කියනවා. ඒකයි. නිතර කරනකොට තමයි සිහි පීඨන්නේ. මරණය ගැන නිතර සිහි කරන්න කියනවා. නැත්තම් මොකද වෙන්නේ? ඒකේ පිළිබඳව අපිට කිසිම කල්පනාවක් සිහිය පීඨන්නේ නැහැ. ඒ නිසා මේ නිතරම කරන්න ඕනේ. ඒක හාරණ එක හැම වෙලෙම කරන්න ඕනේ. ඒ නිසා මේ හැම වෙලෙම කරන තරමට තමයි ඒක ඇතුළට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ උඹ හාරනවා කියන්නේ මොකද්ද? උඹ හාරනවා කියන්නේ වීර්ය කරනවා කියන එකයි. ඉතින් මේව වීර්ය කරගෙන යනකොට මොකද වෙන්නේ? මේ උඹ හාරන යනකොට ඉස්සල්ලාම හම්බෙන්නේ මොකද්ද? අගුලක් හම්බෙන. උඹ සම්පූර්ණ වහලා තියෙන්නේ. ලොකු අගුලක් දාලා තියෙන්නේ. ඒ නිසා ලේසියෙන් මේකට රින්ගන්න පුළුවන් කමක් නැහැ. ආන්නේ අගුල තමයි මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නැමැති අගුලෙන් වහලා තියෙන්නේ. සෑම දෙයක්ම වහලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයත් මේ හැම දෙයක්ම එක්ක වහලා තියෙන්නේ. එකක්වත් ඕපන් වෙන්නේ නැහැ. රූපේ ගත්තොත් රූපයත් වහලා, වේදනාව ගත්තොත් වේදනාවත් වහලා තියෙනවා. සංඥාව ගත්තොත් සංඥාවත් වහලා තියෙනවා. ඇහැ ගත්තොත් ඇහත් වහලා, කන ගත්තොත් කනත් වහලා, නාසයත් වහලා, දිවත් වහලා, මේ ඊළඟට කයත් වහලා, මනසත් වහලා, ඔක්කොම වහලා. ඒ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ඒවත් වහලා ඔක්කොම වහලා තියෙන්නේ. ඔක්කොටම අගුල් දාලා තියෙන්නේ. ඒ නිසා එකක්වත් ඇත්ත පේන්නේ නැහැ. එකකවත් සැබෑ තත්ත්වෙ පේන්නේ නැහැ. උඩ මතු පිටක් විතරක් පේනවා. අපිට දැන් පෙට්ටියක් පේනවා, ඇතුළේ පේන්නේ මොකද? පෙට්ටිය ඇතුළේ වහලා තියෙන්නේ. ඒ වගේ රූපයක් පේනවා. හැබැයි රූපේ ඇතුළක් පේන්නේ නැහැ. අපිට රූපේ පේනවා උඩ ස්වභාවය මොකද? මම, මගේ, මට අයිති, නිට්ටය, සුඛයි, ආත්මය කියලා පේනවා. හැබැයි ඇතුළේ තියෙන හැම එකක් නේ. අගුල ගැටුවොත් තමයි පේන්නේ මේක මම කියලා දෙයක්වත් නැහැ, මට අයිති දෙයක්වත් නැහැ. නමුත් අර වහලා තියෙන හින්දා පේන්නේම අර විදිහට තමයි පේන්නේ. ඔක්කොම දැන් ඇතුළ වහලා පිට විතරක් පේනවා. ඒ නිසා කොහොම පිටින් බලලා තමයි අල්ලගෙන ඉන්නේ. ජීවිතේ හැමදේම ග්‍රහණය කරගෙන, උපාදාන කරගෙන, බැඳිලා මගේ කරගෙන ඉන්න මේ ඔක්කොම නිකන් පෙට්ටි පිටින් විතරයි, නිකන් අගුල් කඩලා එහෙම නෙවෙයි. හැබැයි ඉතින් ලොක් කරපු යතුරුත් කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් යතුරු ඔක්කොම නැති කරගෙන දැන්
හැබැයි ඉතින් හැම එකක්ම මේක වහලා තියෙන මේ උඹ ඇතුලේ තියෙන සෑම දෙයක්ම වහලා තියෙන. ඒ නිසා ඉස්සෙල්ලාම කඩා ගන්න ඕනේ පොඩ්ඩක් හරි මොකද්ද? අගුල මේකට ඇතුළු වෙන්න නම් ඉතින් දොර කඩන්න ඕනේ. අපි කියනවා දැන් පාර අහු වුණා හැබැයි ඉතින් උඹගේ අහු වුණා ඒ වුණාට මහා දැවන්ත මේකේ අගුලක් තියෙනවා. එහෙනම් ඒ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? යතුරු නැහැ නේ ඉතින් අගුල කඩාගෙන අනිවාර්යෙන් ඇතුළට යන්න ඕනේ. ඒ නිසා ජීවිතේ නැමැති මේ උඹ වහලා තියෙන්නේ අවිද්‍යාව නැමැති මේ ඒකට ලග්ගය කියලා කියන්නේ අගුලින්. ඉතින් අවිද්‍යාව නැමැති අගුල තියෙනකම් බැමයාට ඉතින් ආරණ යනකොට ඉස්සෙල්ලාම අහු වෙන දේ මොකද්ද? ඉස්සෙල්ලාම අහු වෙන දේ මෙන්න මේ අන්න අගුල අහු වෙනවා. ඉතින් කියනවා මෙන්න අගුලක් නේ. ඒතර කියනවා ඔය අගුල අයින් කළා දාන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් කියන ඉස්සෙල්ලාම මේකයි මේ අවිද්‍යාව නැමැති අගුල ඉස්සෙල්ලාම කඩන්න. ඊට සෝතාපන්න නුඹ මේ අගුල යම් ප්‍රමාණයක් කරලා දාන්න. ඒතර පොඩ්ඩක් නිකන් ඔළුව දාගන්න පුළුවන් පොඩි දොරක් පොඩි හිලක් හදාගන්න පුළුවන්. හැබැයි අගුල සම්පූර්ණ කැඩෙන්නේ නැහැ. ඉතින් මේක ඒ නිසා අවිද්‍යාව කියන්නේ මේක හැමදේම වහලා තියෙන අගුල. ඉතින් මේ හැමදේම ලොක් කරලා තියෙන නිසා අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. ඒකයි අවිද්‍යා නීවරණම් කියලා කියන්නේ. නීවරණ කියන්නේ ආවරණ කියන්නේ වහලා තියෙනවා කියන එක. නේ අගුල් දාලා වහලා තියෙන දොරවල් වහලා කියලා කියන්නේ දොර වහලා තියෙන නිතරම නේ. ඒ වගේ අවිද්‍යාව කියන්නේ වහලා තියෙන එක. හැම එකක්ම වහලා තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයක ඇත්තක් පේන්නේ නැහැ. හැමදේම වහලා තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි ඒකයි මේ අවිද්‍යාව නැමැති අගුල ඉස්සෙල්ලාම කඩා ගන්න ඕන. මේක කඩනකන් ජීවිතේ ඇත්ත පේන්නේ. රහතන් වහන්සේලා කියන්නේ මේක සම්පූර්ණ කුණුපට්ටම් කරා. ඒ නිසා ඇතුළ ඔක්කොම උන්වහන්සේලාට පේන්න පටන් ගන්නවා. ප්‍රවේශුණ ඇතුළට. ඇතුළේ ඊට පස්සේ තමයි ගවේෂණය කරන්නේ. ඒ නිසා පළමුවෙන්ම මේ උඹහේ අහුවෙන දේ තමයි හාරන්න කියොත් කෙනෙකුට ප්‍රඥාවෙන් මේ ජීවිතේ බලන්න දේ තව වෙන දේ තමයි මොකද? අගුල් දාලා තියෙන හැම දෙයකට මොකද? මම මගේ මට අයිති නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ඔක පේන්න පටන් ගන්නවා. ඒ වගේම ජීවිතේ ඇත්ත පේන පටන් ගන්න මේ අවිද්‍යාව නැමැති අගුල මේව කරාම එතෙක් මම මාගේ මට අයිති කියලා පේන්නේ සංස්කාර හැටියට මේ කිසි දෙයක් පේන්නේ නැහැ. මේ අගුල තියෙනකන් හැම දෙයක්ම මම මගේ මට අයිති නිට්ටය සුඛයි ආත්මයි කියලා පේන්නේ එකයි. ඒ නිසා මේ එකක්වත් දුකක් හැටියට පේන්නේ නැහැ. ඒ වගේ මේවාට මගේ කැමැත්ත ආසාව නිසා මම විඳිනවා කියලා තේරෙන්නේ නැහැ. අගුල් දාලා තියෙන්නේ. මගේ තණ්හාව නිසා නැත්නම් මේ හිතේ තියෙන තණ්හාව නිසා මම විඳිනවා කියලා කිසිසේත්ම පේන්නේ නැහැ. අරය නිසා මේක නිසා අරක නිසා කියලා ඉතින් පේනවා. මේ කැමැත්ත නිසා විඳවන්නේ කියලා කිසිසේත් මේ කැමැත්තෙන් නිදහස් වුණොත් මේක නිදහස් වෙන ඒක පේන්නේ නැහැ. ඒකත් අගුල් කරලා තියෙන්නේ. ඒකට පාරක් තියෙනයි පාරක් වහලා තියෙන්නේ. හැම මොහොතෙම දුක් නැති කරන්න මාවතක් තියෙන. හැබැයි හැම වෙලේම මාවත මොකද කරලා තියෙන්නේ? වහලා තියෙන. පාර වහලා තියෙන. ඒ නිසා ඉතින් දුක් විඳින්න ඉන්න පාරට යන්න දෙන්නේ මොකද පාර වහලා දුක් නැති කරන පාර වහලා තියෙන්නේ. දන්නේ නැහැ. යන්න විදිහක් නැහැ. ඒකයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමිනී අඥාන. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා සම්පූර්ණ ජීවිතය කියන්නේ හැම දෙයක්ම මේ අවිද්‍යාව නැමැති දෙයින් වහලා තියෙන නිසා කිසි දෙයක් හරියට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. නිකන් උඩින් අත ගාලා බලන්න පුළුවන්. ඒ ඇරෙන්න ඇතුලට යන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම අන්න අහු වෙනවා මෙන්න මේ ඔක්කොම වහලා තියෙන අගුල අහු වෙන අගුල කැඩුවේ ගාම මොකද වෙන්නේ? පොඩ්ඩක් ඇතුලට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අගුල කඩාගෙන ඇතුලට යනකොට හම් වෙනවා ගේම් එක. ජීවිතය අවබෝධ කරගන්න ඒකයි මහා බාධක. මේ දුන් දාන ප්‍රධාන බාධකයක් තමයි මොකද්ද? ගිනි ගන්න දුන් දාන්න මෙන්න මේ ගේම් එකේ නෝ කුඹනකොට මොකද වෙන්නේ? හැම වෙලේම ගිනි දාන කුඹන්න පටන් ගන්න. ඉතින් මේ ඒ නිසා ජීවිතයේ අභ්‍යන්තරිකව තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මොකද්ද? ක්‍රෝධ පායස, දැඩි සිතේ ගැටෙන ස්වභාවය. ඒ වගේම හිතේ නිතරම වෛරීමාන ස්වභාවය, පරිගන්න ස්වභාවය. මෙන්න මේ කෝධය නැමැති මේ මැඩියට පාට වෙනස් කරන්න පුළුවන්. ගෙඹු ඉන්න පාට වර්පන්න කුඹන්න පුළුවන්. නොයෙක් පුළුවන්. ඒ වගේ මේ ක්‍රෝධය කියන්නේ ඒ වගේ එකක්. පොඩ්ඩක්වත් නැහැ හැම වෙලේම නිතරම ක්‍රෝධය කියන්නේ අපේ හිත නිතරම කුඹන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා අහු වෙනවා යාට ඉස්සෙල්ලාම අහු වෙන්නේ මේ නිවන් දකින්න ප්‍රධාන ගැටලුව බවට සම්මාදිට්ඨිය පහළමුත් පේනවා. ප්‍රධාන බාධකයක් මොකද්ද? ගැටුම කියන එක. ගැටුම තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල තියෙනවා තමන් හා එකට ජීවත් වෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කරේ
ක්‍රෝධී හිතක් වෛරී සිතක් තියෙන තාකල් කිසිම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැහැ කියනවා. ඒ නිසා මේ ජීවිතේ නැමැති උඹ ඇතුලේ තියෙන ප්‍රධාන බලවේගයක් තමයි මේ ක්‍රෝධය නැමැති ගෙම්බ. ඉතින් එය ඉන්න තාකල් අර මේකේ අභ්‍යන්තරයට යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ගෙම්බ අහුවෙනකොට කියන ඔය ගෙම්බ ඉක්මනින්ම අයින් කරලා දාන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකයන්ට මේ මෛත්‍රිය දේශනා කරන්නේ. ඒ වගේම සමාව දීම. ඒවා සත්පුරුෂ ක්‍රියාවන් හැටියට දේශනා කරලා තියෙන්නේ. ඒ ස්වභාවයේ තියෙන ශ්‍රාවකයන්ට තමයි මේ ධර්මය අවබෝධය. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවටත් පත් වෙන්න ඉවසනවා නම් බැන්නත් නින්දා කරත් කෑලි කැපුවත් ඉවසන ශ්‍රාවකයා තමයි අන්න උන්වහන්සේගේ අනුශාසනාව පිළිපදින කෙනෙක් වෙන්නේ. කෑලි කැපුවත් ඉවසන්න ඕනේ. එහෙම හිතක් තියෙන්න ඕනේ. ආන්නේ තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තරමට මේ හිතේ ඇති වෙන වෛරය තරහව Tamanට එක එකනා කරපු දේවල් මතක තියාන පරිගන්න මේ ස්වභාවය තියෙනකම් අපි කොච්චර මහන්සි වුණත් අපිට ධර්මය අවබෝධ කරගන්න විශාල බාධාවක්. ඒක බන් දෙවෙනියට හම්බෙන්නේ මොකද්ද? පළවෙනියට අපිට හොඳටම තේරෙන කරුවල නිසාම අපි ඔක්කොම මේ ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? ක්‍රෝධය තමයි ඊට පස්සේ ප්‍රශ්නේ. ඊට පස්සේ අපි මහාන වුණත් අර ඒ වුණත් මේ ගැටුම තියෙනකම් අපිට හරි අමාරු. ඊට පස්සේ අපි ධර්මයක් තරම් ඒකත් එක්කත් ඊට පස්සේ ගැටෙන වෙද්ද තමයි තියෙන්නේ. ඉතින් ඒ තරමට හොයාගන්න හරි අමාරු. අපි නිතරම අපිට ඕන විදිහට දේවල් සිද්ධ කරගන්න යනවා. ඒවා නොලැබෙනකොට ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ගැටෙනවා. ඉතින් ඒකට මිනිස්සුත් එක්කත් ගැටෙනවා. හැම දේත් එක්කම ගැටෙනවා. ඒ නිසා දැන් ශාසනයට ආවට පස්සේ ඉතින් සමහර වෙලාවට අවවාද අනුශාසනා කරන්න කවුද? දරුවෝ වගේ අය. ඊට පස්සේ දරුවෝ වගේ අය තමයි අරක කරන්න එපා, මේක කරන්න එපා, මේව කරන්න එපා. ඉතින් කියනවා අර මුහුද ගිය කෙනාට තියෙන බය හතරක් වගේ එකක් තමයි මේ ක්‍රෝධයත් එකක් හැටියට පෙන්නනවා. සාසනයේ ආවම තියෙන ප්‍රධාන බයත් තමයි මේ ක්‍රෝධය කියන එක. මේ අවවාද අනුශාසනා කරන්න කවුද? මේ මුණුබුරෝ වගේ අය තමයි අවවාද කරන්නේ, දරුවෝ වගේ අය තමයි අවවාද කරන්නේ. ඊට පස්සේ ඉතින් සමාජ මහාචාර්ය කෙනෙක් වෙලා ඉන්නේ. නමුත් ඉතින් ඉස්කෝලේ ආතරේ පන්තිර ගිය කෙනෙක් තමයි දැන් ඊට පස්සේ උපදෙස් දෙන්නේ. ඒතර මොකද වෙන්නේ? ඊට පස්සේ සමාජයට ගැටෙන්න පුළුවන්. අර ක්‍රෝධය එනවා, තරහයි නරක කරන්න එපා, මේ කරන්න එපා. ඉතින් මම මෙච්චර කෙනෙකුට කොහොමද මෙයා මට මේ දේවල් නීති තාන්න කියලා ඉතින් ඊට පස්සේ අන්න ගැටෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන තාම භයානක බලවේගයක් තමයි මොකද? ක්‍රෝධය කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි නිතරම ශ්‍රාවකයෝ හැටියට අපි පුජ්‍යලයන්ට නිතරම සමහව දෙන්න ඕනේ. සමහව දුන්නොත් අපිට මේ ක්‍රෝධයෙන් අයින් වෙන්න පුළුවන්. සමාව දීමේ හිතක් තියෙනවා නම් අපිට ඇත්තටම මේ වෛරය තරහ අමනාපකම ගැටෙන ස්වභාවය අවශ්‍ය නැහැ. අපේ හිතේ ගැටෙන ගතිය තියෙනවා නමුත් ගැටි ඉන්න අවශ්‍ය නැහැ. සමහව දෙන්න පුළුවන් නම්. ඒතර ලෝකයට හැම මොහොතේම සමහව දෙන්න පුළුවන් නම් අපිට මේ වෙනකොට පුජ්‍යලයක් කරපුවාට අපි ඔක්කොම සමහව දීලා අපේ මානසිකව බැහැර කරගත්තොත් අපිට ගැටෙන්න දෙයක් නැහැ. මොකද අපේ හිතේ මේ ක්‍රෝධය අවශ්‍යලා තියෙන්නේ මොකකින්ද? අපේ හිතේ තියෙන කැමැත්තක් ඒ තමයි රිද්දන්න පරිගන්න තියෙන කැමැත්ත. මේ රිද්දන්න පරිගන්න තියෙන කැමැත්ත තියෙන තාක්කල් තමයි අපිට මේ වෛරය තරහ වමනාපකම අවශ්‍ය නැවස ගැටෙන්න යන්නේ ඒ නිසා. ඒ නිසා හැම මොහොතම පුළුවන් තරම් සමහව දෙන්න පුළුවන් නම් ඒකයි ඒක කියන්නේ සමහව දීම මොකක්ද? දේව ගතියක් කියනවා. දේවත්වයක් කියන ශ්‍රේෂ්ඨ ගුණයක් කියනවා. දැන් රහතන් වහන්සේලා නිතර මොකද කරන්නේ? සමහව දෙනවා. රහතන් වහන්සේලා කරපු කීප දේවල් හිතේ තියාගෙන ඉන්නේ නෑ. පුජ්‍යලේ දෙයක් කරොත් සමහව දෙනවා. දැන් දවසක් සාරිපුත්තු මහ රහතන් වහන්සේට කෙනෙක් මේ එයාට ආරංචි වුණා සාරිපුත්තු මහ රහතන් වහන්සේට හොඳට ඉවසන්න පුළුවන්. මෙයාට හිතර බලන්න ඕනේ කියලා. මෙයා මොකද කරේ? පිටපත යනකම ගිහලා උත්තර පහරක් ගැහුවා. මේ පිටපස්සෙන් ගිහිල්ලා. දැවන්ත පහරක් උන්වහන්සේට ගැහුවා. ගැහුවට හැබැයි උන්වහන්සේ කිසිම ගානක් නෑ. ඉතින් නිදහසෙන් වටිනවා. එතකොට මෙයාට එකපාරට හිතුණානේ මන් දිහා රවලවත් බැලුවේ නෑ. ගවුද ගැහුවේ කියලාවත් නිකන් බැලුවේ නෑ. උන්වහන්සේ කිසිම ගානක් මෙයා හිත එකපාරට උණුනා. එකපාරට හිතුණ ඇත්තට මේ මිනිස්සු කියන්නේ ඉතින් දැන් පත්තස් වුණානේ යාට. මේ කිසිම ගානක් නැතුව වැඩි. ඊට පස්සේ ඉස්සරහට ගිහිල්ලා වැඳලා සමහව ගත්තා. අනේ ස්වාමීනි මට සමහව වෙන්න ඕනි. එතකොට කොහොමදයි සමහව දෙනවා. එතකොට මෙයා කිව්වා මට සමහව දෙනවා වෙන්නේ ඔබ වහන්සේ මගේ ගෙදරට දාන්නට වැඩි කිව්වා. එතකොට හොඳයි කිව්වා. දැන් අපි එහෙම කරයිද? අපිට පුළුවන් ද එහෙම කරන්න නේද? අපි ගියේ ඊට පස්සේ ගහලා දැන් බැරි වෙච්ච හින්දා ගෙදරට ගිහලා වහටිකක්වත් දෙන්න නැහැ කියලා හිතන්න පුළුවන් නේද? නමුත් බාන් උන්වහන්සේලා අර ඒ මොහොතම පුජ්‍යලයට
සමාව දෙනවා. දැන් උන්වහන්සේ තන්නේ මට ගැහුවා මුගේ දාන්න මං කීයටවත් ආයේ ගෙදරට පිට පාතවත් අරින්නේ එහෙම හිතුවේ නෑ. මට මේ මගේ තාමත් හිතනවා ගහපු පාරට මම ඔක ලේසියෙන් අතාරින්නේ නේද? දායකයන්ට ගිහින් එහෙම නෑ. රහතන් වහන්සේලා පාඩේ මේ මොහොතම සමාව දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයකයි ශාසනයේ බුදුරජාණන් වහන්සේ කියන්නේම සමාව දෙනවා. පුජ්‍යලයට සමාව දෙනවා. නින්දා පාස් කරන. දැන් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරන්ට ඒ වරද කරපු දෙයට සමාව දෙන්න පුළුවන් වෙන තාකල් උන්වහන්සේට සමාව දෙන්න පුළුවන්. උන්වහන්සේට කිසිම තරහ කමනාපකමක් නැහැ. ඒ කරන දේවල් වලට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා ශාසනය අපිට ඊ타ත්ම මේක ඇතුළට යන්න බැරි. ජීවිතාවබෝධයට යන්න බැරි. මේ උභා ඇතුලේ තියෙනවා ගෙම්බි. මූ ඉන්න තාකල් අපිට මේක ඇතුළට ප්‍රවේශ වෙන්න හරිය බාධාවක් කරනවා. මේක නිකම් ගිලින ගෙම්බෙක් වගේ. ඒ නිසා ලේසින් මෙයාගෙන් බේරලා යන්න පුළුවන්කම නැහැ. ඒ නිසා ඇතුළට රින් ගන්න නම් ඉස්සෙල්ලාම ගෙම්බව ඇදලා අයින් කරලා දාන්න ඕනේ. ඉතින් මෙයා මොකද කරන්නේ ගෙම්බවත් කොහොමරි හාල්ලා මේ කෝදේ තින ආදින බලලා මොකද වෙන්නේ? වීර්යනේ කරන්නේ. වීර්යය තමයි මේක කරන්නේ. ඉතින් වීර්යය ඇති වෙන්න මං කිව්වනේ මොකද කරන්න ඕනේ? ආදීන බලන්නේ නම් ක්‍රෝධී තින ආදීන බලන්න ඕනේ. මේ අපේ හිතේ වෛරය තියෙන තාකල් මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙවෙයි. මිනිස්සු පිළිබඳව අප්‍රිය අමනාපක තියෙන තාකල් මම භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෙක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ කාටවත් අප්‍රිය කරන්නේ නැහැ. මොකද පුජ්‍යලයට අප්‍රිය කරන්න දෙයක් නැහැ. පුජ්‍යල දෝෂයක් නැහැ. දැන් අපි ලෙඩට අප්‍රිය කරනවද? නැහැ. ඇයි? ලෙඩාගේ ප්‍රශ්නයක් නෙවෙයි ලෙඩේ ප්‍රශ්නයක්. ඒ නිසා ලෙඩාගේ තියෙන ඔය මේ කහිනවා පැට්ටාරම මුකුත් ගානක් නැහැ. මොකද අපි දන්නවා මේක මෙයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක තියෙන්නේ මේ ගඳ ඔක්කොම අප්‍රියාකාරකම් තියෙන මෙයාගේ ලෙඩේ තියෙන තාක. ඒ නිසා ලෙඩේ සුවපත් වෙන්න ආශිර්වාද කරන. ඒ වගේම ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධතා මෛත්‍රී වර්ධන කෙනා පුජ්‍යලයට අප්‍රිය කරන්න යන්නේ නැහැ. පුජ්‍යල දෝෂයක් හැටියට දකින්න එක කෙලෙස් වල දෝෂයක්. මිනිස්සු දෙයක් කළොත් එයාගේ කෙලෙස් වල දෝෂයක්. කෙලෙස් කියන්නේ කරවලක්. කරවලේ ඕන දෙනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා පුජ්‍යලයට නිතරම සමාව දෙනවා. ඒ සමාව දෙන කෙනාට අන්න මේම ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා හිතේ තියාගෙන දේවල් කරන්න ඕනේ නැහැ. ඒකයි කෝධ උපායාස කියලා දාලා තියෙන එක දැඩි කෝධේසායක හිතවල තියාගෙන පැහැව අර රිද්දන්න පරිගන්න තියෙන කැමැත්ත. ඉතින් ඒක අන්න අයින් කරගන්න අර විදිහට ආදින දෙත. ඒ සඳහා වීර්ය අනිවාර්යයෙන්ම ඕන මේක හාරන්න ඕනේ. හාරනකොට තමයි මේකේ ස්වභාවය වුනේ. ඒතර තමයි ආව කෙලීම වීශ කරලා දාන්න පුළුවන්. මේ උපාය ඇතුලේ ඒතර මේ උපායේ ඊට පස්සේ මේ ගෙම්බෙක් ඇතුලේ රජකම් කරන්නේ නැහැ. ඊළඟට මේක හාරගෙන යනකොට දැන් මෙයා කොහොම හරි අමාරුවෙන් ගෙම්බව නම් ඇදලා අයින් කරගත්තා. ගෙම්බ ඇදලා අයින් කරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව ප්‍රශ්නයක් ආව වෙනවා. ඒ මොකද්ද? පාරවල් දෙකක් තියෙනවා. කොහෙටද යන්නේ කියලා දැන් හිතා ගන්න හරි අමාරුයි. ඒ නිසා පාරවල් දෙක ওই පාරවල් දෙක තියාගෙනත් මොකුත් කරන්න බෑ. මෙහෙට යනවද එහෙට යනවද? එහෙට යනවද මෙහෙට යනවද? ඒ වගේ පාරවල් දෙකක් අහුවෙනදී මේ පාරවල් දෙක මොකක්ද කියලා අහන පාරවල් දෙක තමයි විචිකිච්ඡාව කියන එක. විචිකිච්ඡාව නිකම් පාරවල් දෙකක් වගේ. පාරවල් දෙකක් අහුනොත් අපිට යන්න බෑ. ඒ මෙහෙට යනවද මෙහෙට ටිකක් යනකොට තේරෙනවා වැඩේ පාර වැරදුනා. ඉතින් පාරවල් දෙක එකපාරක් තිබ්බොත් ප්‍රශ්න නැහැ. දෙකක් තිබුණොත් ඉතින් ලොකු අවුලක් වෙනවා. ආන්න ඒ වගේ මේ ජීවිතේ නැමැති උඹ හැටේ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. මොකද පාරවල් දෙකක් තියෙනවා. ඒ නිසා හැම වෙලේම මොකද වෙන්නේ? අතර මං වෙන ගතියක් තියෙනවා. මම්මුලා වෙන ගතියක් තියෙනවා. ඉතින් ආන්න ඒකට කියනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව තියෙනකන් අරක හරියද මේක හරියද කොහොමද කරන්නේ හරියද භාවනා හරියද ඉතින් ඔය විචි ස්වභාවයක් නැති වෙනවා. ඒක තියෙන තාක්කල් මේක හාරන්න විදියක් නැහැ. පොඩ්ඩක් හාරගෙන යනකොට මොකද වෙන්නේ? කවුරු හරි ඇවිල්ලා කියනවා ඔහොම හාරලා හරියන්නේ නැහැ. ඔහොම කරලා හරියන්නේ නැහැ. මේක කරන්න. ඊට පස්සේ මේ පැත්තෙන් හාරනවා උඹා. ඒ පැත්තෙන් හාරනවා ඔය හාරලා හරියන්නේ නැහැ. මෙහෙ තමයි හාරන්න ඕනේ. ඒ නිසා ලොකු ගැටලුවක් වෙනවා මේ පාරවල් දෙකක්. ඒ නිසා උඹහේ තියෙන මේ පාරවල් දෙක මොකද කරන්න ඕනේ? ගලවලා දාන්න ඕනේ. ඒ නිසා මේ දෙමන් සංදිය මොකද කරන්නේ? සුණු විසුණු කරලා දානවා. එතකොට ආයෙත් මන් සංදියක් නැහැ. ඉතින් දැන් සෝතාපන්න වෙනකොට මොකද වෙන්නේ? ඔය දෙමන් සංදිය කුඩු විසුණු කරලා දානවා. සෝතාපන්න වෙනකොට විචිකිච්ඡාවක් නැහැ. හැම දෙයක් පිළිබඳව සැකය සංඛාව නැහැ. දුකක් හට ගන්න. ඇයි හටගත්තේ කියලා විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට දුක හටගත්තොත් විචිකිච්ඡාවක් නැහැ. මට මෙහෙම වුනේ. ඒ සැකයි අපිට. ඉතින් කවුරු හරි කිව්වොත් ඔයාට මෙහෙම වුනේ මේමයි කියලා ඉතින් එයා කියන පාරේ යන්න වෙනවා. තව කෙනෙක් කියන ඔයාට දුක ඇති වුනේ මේ නිසා කියලා එයා කියන පාරේ යන්න කියනවා.
ඉතින් එක එක්කෙනා පෙන්නන පාරවල් වල යන්න වෙනවා. එක්කෙනෙක් කියන ඔයාගේ දුකට හේතුව ගහ වෙන ගහ පූජා තියන්න කියලා. තව කෙනෙක් කියන ඔයාගේ දුකට හේතුව මේවාට මළගී ඥාතීන්ගේ ප්‍රශ්නේ. එතකොට ඒ අය පිටිපස්සේ යන්න වෙනවා. ඒ පාරේ යන්න වෙනවා. ඒක විසඳ ගන්න. නේද? ඒ විදිහේ එක එක්කෙනා පෙන්නනවා. හැබැයි කෙනෙකුට විචිකිච්ඡාව ප්‍රහාණය වෙච්ච කෙනෙක් දන්නවා මම දුක් විඳිනවා නම් මේ හිතේ කෙලෙස් නිසා. ආනේ අය මොකද වෙන්නේ? විචිකිච්ඡාවක් නැහැ. දැන් සෝතාපන්න වෙනකොට හරියටම දන්නවා හේතුඵලය දන්නවා. ඇයි මේ දේ හටගත්තේ? ඕනම දෙයක හේතුව දන්නවා. ඇයි වේදනාවක් හටගත්තේ? දුක් විඳිනවා. දුක් වේදනා හටගන්න. පස්සපච්චය වේදනා. කිසිම සැකයක් විචිකිච්ඡාවක් නැහැ. ඊළඟට උපදිලා ජරා මරණ ශෝක පරිදේවන්න. ඇයි මේ වුනේ? ජාතිපච්චය ඉපදිච්ච නිසා. දේවල් වලට හිත බැඳි යනවා. හිතා ගන්න බෑ. නේද? හැබැයි අන්න විචිකිච්ඡාව නැති කෙනාට එහෙම ප්‍රශ්නයක් දන්නවා. තණ්හා මේ පත්‍ය උපාදාන මේ බැඳි යන්නේ හැමදේම මේ කැමැත්ත නිසා. ඒ විදිහේ අර සැක සාංකා විචිකිච්ඡා කිසිම දෙයක් මුල් කරගෙන ජීවිතේ වෙන්නේ අතරමං වෙන්නේ කොයි මොහොතවත්. මොකද පාරවල් දෙකක් ජීවිතේ නැහැ. ඇතුලේ මුකුත් පාරවල් දෙකක් නැහැ. එක පාරයි තියෙන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒකෙන් යනවා මිසක් ආය තවත් පාරවල් හන්නේ නැහැ. දුක් නැති කරන්න නම් කිරීම හැම මොහොතේ මාර්ගෂ්ටාංග මාර්ගයට පවත්වන. දුක හටගත්තොත් සිහිය පිටව ගන්න බලනවා. හිත එකඟ කර ගන්න බලනවා. හිතේ සම්මාදිට ඇති කර ගන්න. හොඳ සංකල්පනා ඇති කර ගන්න බලනවා. හොඳ වචන පාවිච්චි කරන්න බලනවා. මේ හොඳ වචන නැති නිසායි මට මේ වැරදුනේ. ඒ නිසා බලනවා පුළුවන් තරම් වචන නිවැරදි කරගන්න. මේ ජීවිතේ මේ ප්‍රශ්න ඇතිවෙලා මේ වැරදි වැඩ කරන්න. ඒ නිසා පුළුවන් තරම් නිවැරදි වැඩ කරන්න. මේ ජීවිතය අවුල් වෙලා තියෙන්නේ මොකද්ද? අපි තාමත් මධාර්මිෂ්ඨ ලෙස සමාජයට කටයුතු කරන ජීවත් වෙන්න මහා පුදුමාකාර දේවල් කරනවා. සමහරව අනුන්ට දුක් ගින්දර දීලා ඉතින් අපේ ජීවිත කොච්චර සල්ලි හොයාගත්තත් නෑ. ඉතින් සමහරු කියන අනේ සල්ලි පිච්චිලා වගේ යනවා. ඇයි? අනිත් අයගේ ජීවිත කොච්චර තමයි මේ සල්ලි ටික කරන් තියෙන්නේ. ඒ නිසා ඒ සල්ලි වලින් පිච්චෙනවා මිසක් නෑ. ඒකට ගෙවල් තුල සල්ලි තියෙන ඔක්කොම තියෙන හැබැයි ඉතින් අසමගී අසමාදානකම් හරියට අවුල් ගොඩයි. හැබැයි හොයන ක්‍රම ගොඩාක් වැරදි. ලෙඩ රෝග වැඩි, ප්‍රශ්න වැඩි, සතුට නෑ. නොයේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ජීවිතය අපිට ගත්තොත් එහෙම උඩ තියෙන ස්වභාවය, පේන ගතිය ඔක්කොම ඉතින් ඒකට දරුවෝ හිතුවක්කාර වෙනවා. නොයේ ප්‍රශ්න මොනවා හරි හැදෙනවා. ඉතින් ඒවට හැබැයි හේතුව පේන්නේ ඊර්ෂ්‍යා කරන හිතතාව වගේ පේනවා. එක එකනාගේ බාහිර ප්‍රශ්න පේනවා. මිනිස්සු අපිට නැගී සිටින්න දෙන්නේ නැහැ කියලා පේනවා. ඒ නිසා තමයි අපිට මෙහෙම වැටුනේ. නමුත් ඉතින් ඇත්තටම තියෙන්නේ මොනවද? තමන්ගේ ජීවන රටාවේ අවුල්. ඒ නිසා තමයි එහෙම ජීවත් වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් යන්නේ එතකොට උන්වහන්සේ කියපු පාරට යනවා. කන්න බොන නැතුණත් තවත් වැරදි විදිහට ජීවන වෘත්තීන් පටන් ගන්න. ධර්ම හිම කර ජීවිතේ විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට අන්න සැක සංකා මුකුත් නැහැ. ජීවිතේ ධර්ම වැරදුනොත් වැරදිලා තියෙන්නේ මෙන්න මේවා නිසා. ඒකයි. ක්‍රියාකාරකම් නිසා තමයි වැරදිලා තියෙන්නේ. ඒ නිසා ජීවිතේ වරදිනකොට මේ වීර්ය නැති නිසා මේ වැරදිලා තියෙන්නේ කියලා දාන. ඒ නිසා පුළුවන් තරම් අර සතර සම්‍යක්පදම් වීර්ය ඇති කර ගන්නවා. ඉතින් ආන්නේ විදියට මේ විචිකිච්ඡාව නැති වුණොත් අන්න එහෙම දුවන්නේ නැහැ. හරියටම පාරේම යනවා. පාරවල් දෙකක් තිබ්බොත් තමයි ප්‍රශ්න තියෙන නිසා ඉක්මනින්ම උඹ ඇතුළට රිංගලම් කත කරන පාරවල් දෙක ගලවලා දානවා. ඒකනේ සෝතාපන්නට ওই පාරවල් දෙක ගලවලා දානවා. ඒතකොට අභ්‍යන්තරයට හරි ලේසි පෙවේශන එක පාරයි තියෙන්නේ යන්න. මේක හොයාගන්න මේකට ඇතුළට රින් ගන්න පාරවල් දැන් දෙක තිබ්බ එක කැඩුවද එක පාරයි. දැන් රින්ගන යන්න හරි ලේසි. ඊට පස්සේ මේ පාරවල් දෙක ගාලවල වීසි කරලා දැන් මේ ආයෙ හාරන මහන්සියෙන් හාරන යනකොට හම්බ වෙනව මොකද්ද? කරපෙරහනක් කියලා. අලු පෙරණ එකක්. අපි කියමු අලු පෙරණ සල්ලාඩයක් වගේ. අලු සල්ලාඩ කළොත් අලු මොකද වෙන්නේ? අලු සල්ලාඩ කළොත් මොකද වෙන්නේ? පලාතම මොකද වෙන්නේ? වැහිලා යන ආයෙ මොකක්වත් පේන්නේ නැහැ. අලු පෙරහන් තියෙන ඕක තියෙන තාක්කල් ඉතින් මොකද වෙන්නේ? ඕකට වැටෙන අලු හැම වෙලේම ඇවිසි තියෙනකොට ආයෙ මේක පලාතවත් අරින් ගන්න මුකුත් කරන්න බෑ. ඉතින් ඒ නිසා උඹ ඇතුළට අන්න රින් ගන්න බෑ. මොකද හැම වෙලේම මේකෙන් මොකද වෙන්නේ? අවශ්‍ය ඒ නිසා මේ පෙරහන මොකද කරන්න ඕනේ? ගලවලා වීසි කරන්න කියනවා. එතකොට මේ කංගවාර කියලා කියන්නේ අලු පෙරහන් කඩේ නැත්නම් සල්ලාඩි කියමුකෝ අපි තේන විදිහට ඒක ඒකට කියනවා පංචන්න නීවරණාන අති වචන පංච නීවරණයන්ට තියෙන පත්. එතකොට ජීවිතය අවබෝධ කරගන්න බැරි නැත්නම් මේ ජීවිතේ රින් ගන්න බැරි මොකද? නීවරණ පහක් තියෙනවා. ඒකෙන් හැම වෙලේම මොකද කරන්නේ? ආනවල දාන නීවරණ තෝරන උඩ කියනවා අන්ධ කරන, අචාපු කරන,
අඥ්ඥාන කරන පඥ්ඥා නිරෝධකෝ විගහතවා කියනවා. අපේ හිතේ කාමච්චන්දයක් හටගත්තත් ව්‍යාපාදයක් හටගත්තත් තීන මින්ති හටගත්තත් උද්දච්ච විචිකිච්ඡාව හටගත්තත් ඒ හැම මොහොතෙම මොකද වෙන්නේ අර අලු ගහුවා වගේ මොකක්වත් පේන්නේ නැහැ. ඇස් දෙකකට අලු ගහුවොත් මොකක්වත් පේන්නේ නැහැ. පලාත අලු වලින් විහිදුනොත් මොකක්වත් පේන්නේ නැහැ. ආන්නේ වගේ තමයි නීවරණ හටගත්තා. නීවරණ තියෙන තාකල් අපිට පංච නීවරණ තියෙන තාකල් ගැලවිලා නැහැ. ඒ නිසා මේ පංච නීවරණ ඔක්කොම මොකද කරන්න ඕනේ? ඒකයි නැති කරලා වන්නේ ඔය යටපත් කරගෙන ඒවා තියාගෙන පුළුවන්කමක් නැහැ. නිසා ඒ පංච නීවරණත් වීසි කරලම දාන්න ඕනේ. ඒ නිසා ජීවිත අවබෝධයේ තියෙන මහා බාධකයක් තමයි පංච නීවරණ. ඒ නිසා තමයි සමාධිය ඇති කරගෙන මේ නීවරණ යටපත් කරගෙන යන්නේ. ඒ නිසා මේ බහය ඇතුලේ තියෙන මේ නීවරණ ගලවලා දාන්න ඕනේ. මේව නීවරණත් ගලවලා වීසි කරලා දාලා ආයෙමත් හරගෙන යනවා. එතකොට කියනවා අනේ ස්වාමිනී දැන් ඔන්න ගෙම්බෙක් අහුවුණා කිව්වා. කියන බ්‍රාහ්මණ අප්පුව ගෙම්බවත් තියන්න ගෙම්බෙන්නේ මොකද්ද මේ ඉබ්බෙක් හම්බුණා ඉබ්බවත් තියන්න එපා කියන. ඉබ්බවත් ගලවලා දාන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඉබ්බෝතිකෝ බික්ඛු මේ කුම්භෝතිකෝ බික්ඛු කුම්භ කැනිබ්බට මේ කුම්භ කියලා කියන්නේ පංචන්නං උපාදාන කන්දානං අධිවචනම් පංච උපාදානස්කන්ධ වලට වචනයක් කියනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය මේ තමයි මොකද්ද? ඉබ්බගේ හැටි මොකද? හැම වෙලේම අනුපහ හිමීට ඇතුළට දාගෙන හැම වෙලේම කවර් වෙන එකම තමයි වෙන්නේ. කකුල් දෙකත් වහ ගන්නවා, ඔළුවත් වහගෙන හැම වෙලේම ඉතින් ෆුල් කවර් එකෙන් තමයි ඉන්නේ. ඒ වගේ තමයි හැම වෙලේම රූපේ වහගෙන ඉන්නේ කොහොමද? මම මගේ මට අයිති කියලා වේදනාව, සංඥාව, සංකාර, විඥාන මේව හැම වෙලේම එළියට දාන්නේ නැහැ. මේව වහගෙන තමයි හැම වෙලේම ඉන්නේ. මේ වගේ අතුලාන්තයේ ගාන පිටිබ්බෙක් වගේ හැම වෙලේම මේව ඇතුළ පේන්නේ නෑ. මම කියලාම පේනවා, මගේ කියලාම පේනවා, මට අයිති කියලා පේනවා, නිත්‍ය වශයෙන් පේනවා, සුඛ වශයෙන් පේනවා, ආත්ම වශයෙන් පේනවා. ඒ නිසා ලේසියෙන් මරන්න හරි අමාරු. ඉබ්බෙක් ලේසි නෑ. ඉබ්බෙක් අර ඒක උපමාවක් තියෙන බුදුරජාණන් වහන්සේ සිවලෙක් යන ඉබ්බෙක් ළඟට ගිහිල්ලා ඉතින් බලාගෙන ඉන්නවා. ඒ ලේසියෙන් අණ්ඩක් එළියට දැම්මොත් නම් ඇදලා ගන්නවා කියලා. නමුත් ලේසියෙන් දාන්නේ නෑ. ආන්නේ වගේ තමයි ජීවිතය අවබෝධ කරගන්න හරි අමාරු මේ පංච උපාදානස්කන්ධ නැමැති ඉබ්බා නිසා. ඌ හැම වෙලේම මොකද කරන්නේ? වහගන්න එකම තමයි කරන්නේ. මේකේ ඇත්ත පෙන්වන්නෙම නෑ. රූපේ ඇත්ත බලන්න ගියත් කොහොම හරි මේක වහලා දානවා. වේදනාව ඇත්ත බලන්න ගියත් කොහොම හරි වහ ගන්නවා. ඒ නිසා අර කප්පකින් වැහිලා තියෙන ඉබ්බෙක් වගේ තමයි රූපේ කියන්නේ. අවිද්‍යාව නැමැති ඝන කප්පෙන් වහලා තියෙන නිසා මෙයාව හඳුන ගන්න හරි අමාරු. මෙයා නිතරම හැම වෙලේම නිකන් වහගෙන ඉන්නේ. මම කියලා වහගෙන ඉන්නේ, මගේ කියලා වහගෙන ඉන්න නිසා මෙයාව හඳුන ගන්න හරි අමාරු. ඒ නිසා මේ ඉබ්බවත් මොකද කරන්න ඕනේ? ගලවලා වීසි කරලා දාන්න. ඉබ්බවත් අයින් කර ගන්න ඕනේ බය ඇතුලින්. ඊට පස්සේ ඉතින් ඉබ්බත් අයින් කර ගන්නවා. ඉබ්බත් අයින් කර ගන්නවා. ඊට පස්සේ මෙයාට ආයමත් හරනවා. මෙයා හරන යනකොට මොකද වෙන්නේ? අන්න හව වෙනවා මස් කපන කොටේයි කැත්තකුයි හම්බෙනවා. ඉතින් මස් කපන කොටේ කැත්තේ ස්වභාවය මොකද? හැම වෙලේම කප ඉතින් ඉවරයා නැතුව කපනවා. මස් කොච්චරද ලැබෙන්නේ ඔක්කොම කපලා කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. ආන්නේ වගේ මස් කපන කැත්තයි කියන්නේ මේ චක්කුණා පංචකාම ගුණානං අධිවචනං කියන පංචකාම ගුණයට කියන නමක් කියන මොනවද? මේ මස් කපන කැත්තයි නැත්නම් මස් කපන පිහියයි කොටියයි වගේ. ඒකෝගේ හැම වෙලේම මස් කප තිබර කවදාකවත් ඉවර වෙන්නේ නැති වැඩක්. ඒ වගේ තමයි මේ පංචකාම ගුණය කවදාකවත් අපිට විඳලා ඉවරයක් වෙන්නේ නැති එකක්. ඒ නිසා මෙන්න මේ පංචකාම ගුණය කියන ඒකට තියෙන කැමැත්ත කියන එක වීසි කරලා දාන්න ඕනේ. ඒකට තියෙන කැමැත්ත පංචකාම ගුණය නැමැති අර මස් කපන කැත්තයි නැත්නම් පිහියයි කොළඹුයි දෙකම වීසි කරලා දාන්න. මේක ඇතුලේ තියාගන්න හොඳ. නැතිවොත් ආයෙත් මොකද වෙන්නේ? කප ඉන්න වෙනවා. ඉතින් කැමැත්ත තිබ්බොත් මොකද වෙන්නේ? පංචකාම ගුණෙට ඉතින් හැම වෙලේම කප ඉන්න. හැම රූප බල ඉන්නවා. කනෙන් සද්දාහ ඉන්නවා. ඒක අර මස් කප ඉන්නවා වගේ. මේකේ ක්‍රියාව ඉතින් කොච්චරවත් ඉවර වෙන්නේ නැහැ. ලැබෙනවා නම් මස් කපලා දාන්න ඕමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ පංචකාම ගුණ. ඒකත් මොකද වෙන්නේ? ගලවලා වීසි කරන්න කියනවා.
ඊට පස්සේ තවත් හාරගෙන යනවා. ඉතින් දැන් ඊට පස්සේ ආයෙත් බොහොම ඇතුළටම කොහමද හාරන යනකොට හම්බ වෙන මස් වැදැල්ලක් හම්බ වෙනවා. මස් වැදැල්ලක් හම්බ වෙනවා. දැන් මස් කපන්නේ ඉතින් මස් තිබුණොත්නේ නේද? ඇතුලේ දැන් තියෙන මොකද මස් වැදැල්ලක් තියෙනවා. ඉතින් මස් වැදැල්ල තමයි මොකද හැමතැනම ඇලෙන ස්වභාවයෙන් යුක්ත. ඉතින් මාංශ පේශි කියන මස් වැදැල්ලක් තියෙනවා. මස් වැදැල්ල තමයි නන්දි රාග සේතං ආදි වචනං කියන්නේ කැමැත්තේ ඇලිලා ඉන්නවා. ඒ කැමැත්තෙන් ඇලිලා ඉන්න ස්වභාවය තමයි මස් වැදැල්ලක් වගේ කිව්වා. ඒ නිසා මස් වැදැල්ලක් මොකද කරන්නේ? වීසි කරලා දාන්න කියනවා. ආයෙත් ඉතින් ඔක කපන්න දෙමුකුත් නෑ. මස් තිබුණේ කපන්නේ නේද? ඉතින් ඒ නිසා නන්දි රාගය අයින් කරන්න කියනවා. කැමැත්ත හැම දෙයකම ඒකයි නන්දි කියන්නේ කැමැත්ත, රාග කියන්නේ කැමැත්තෙන් හැම දෙයකම එල්ල තියෙන අකමැත්තෙන් එල්ල නෙවෙයි. කැමැත්තෙන් මොකෝටම එල්ල තියෙන. ආන්නේ කැමැත්තෙන් එල්ල තියෙන තාකල් අන්න පුළුවන්කම නැහැ. නිසා මේ මස් වැදැල්ල ගලවලා වීසි කරන්න කියනවා. එතකොට ආයුකේටවත් ඇලෙන්නේ බෙදෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒක තමයි මේ මොකද්ද? නන්දි රාගය, තණ්හාව, ආශාව, කැමැත්ත අපි කියන්නේ. ඉතින් කැමැත්ත සම්පූර්ණ අයින් කරලා දාන්න ඕනේ. ආන්නේ මස් වැදැල්ල අයින් කරපු ගමන් මොකද වෙන්නේ? නාගේ හම්බෙනවා. නාගේ හම්බෙනවා. නාගෝතිකෝ බික්ඛු කීනාස වස්සේතං බික්ඛුනෝ ආදි වචනං. රහතන් වහන්සේට කියන නමක් මොකද්ද? නාග කියලා කියන මේ උපමාවේ දැන් බහ ඇතුලේ ඉන්න කෙනා කවුද? නාගරාජය තමයි. ඇතුලේ හාරන ගියාට පස්සේ අහුවෙන්නේ නාගරාජය. හැබැයි නාගරාජයාට නම් උගූත් කරන්න ගැටෙන්න යන්න එපා. උගූත් හිංසා කරන්න යන්න එපා. හාරලා වීසි කරන්න යන්න නම් එපා. නාගරාජයා නමස්කාර කරන්න කියනවා. නාගරාජයා ගරු කරන්න කියන එකයි. නාගරාජයාටත් එක්ක මුකුත් හැප්පෙන්න යන්න දෙයක් නෑ. නාගරාජයාට එහෙම ඉන්න දෙන්න. එයා කිසිම අවුලක් නෑ. එයාට කරු ප්‍රශ්නයක් නෑ. එයා මේකෙන් අයින් කරන්න අවශ්‍යතාවය නෑ. නාගරාජයාට උඹ ඇතුලේ ඉන්න පස්සේ වාසය කරන්න දෙන්න. අනිත් ඔක්කොම ටික අයින් කරන්න දාන්න. නාගයා ඔය මුකුත් කරදර උඹට කරන්නේ නෑ. නාගරාජයා හිටියා කියලා ඔගේ දුන් දාන්න අරම මුකුත් වෙන්නේ නෑ. ඉතින් නාගරාජයාට ඉන්න දෙන්න. ඒ කියනවා කීනාසවස බික්ඛුනෝ අති වචනං තිට්ඨතු නාගෝ මා නාගං ගත්තේසු. නාගයාට එහෙම ඉන්න තින ගෂ්ඨණය කරන්න යන්න එපා කියලා. නමෝ කරෝසි නාගස් කියනවා. නාගයාට මොකද කරන්නේ? ගෞරව කරන්න කියනවා. නාගයාට මුත් කරන්න යන්න එපා කියලා. ඉතින් මේ නන්දි රාගය අහිමිවීමත් එක්ක කවුද අහුවෙන්නේ? ඒක රහත් වෙනවා කියන්නේ මොකද්ද? තණ්හාව නැති වෙනවා. කීනාසව කියනවා. කීනා සීල ආශ්‍රව නැති වෙනවා. කෙලෙස් නැති වෙනවා. එතකොට සීල කෙලෙස් නැති වීමත් එක්ක අන්න රහත් භාවයට පත් වෙනවා. ඒතර රහතන් වහන්සේලාගේ හිතේ කිසිම ඇලීමක් නැහැ. කිසිම දෙයකට ඇලීමක් බැඳීමක් නැහැ. උන්වහන්සේලා මේ චන්ද රාගේ, නන්දි රාගේ කියන එක ප්‍රහාණය කරපු අය. එතකොට අරිහත්ත්වයට පත් වුණාම ඒ රහතන් වහන්සේගේ චිත්තසංතාන තුළ මේ තණ්හාව, ආසාව, කැමැත්ත කියන එක නැති නිසා උන්වහන්සේලාගේ ජීවිතේ කිසිම ආකාරයක දුන් දෙමිලි මුකුත් ගති නැහැ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ නැමැති උඹ හාරන්න ශ්‍රාවකයාට දේශනා කරනවා. ඉතින් හාරනවා කියන්නේ මොකද්ද? වීර්ය කරන්න ඕනේ. ඉතින් මේ වීර්ය කිරීම තුළ හාරන කෙනාට තමයි අපි කියන්නේ සීක පුජ්‍යලෝ කියලා. ඉතින් අපි සීක පුජ්‍යලෝ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් එක එකනා මේකට පොඩ හාරාගෙන යනවා. සෝතාපට්ටි මාර්ග යන කෙනාත් මේක පොඩ්ඩක් හාරගෙන මේකේ ස්වභාවයන් අධ්‍යයනය කරගෙන යනවා. ඊට පස්සේ තමයි මේ ගිහිල්ලා මේක ඇතුළටම ගිය අය තමයි රහතන් වහන්සේලා. ඉතින් අන්තිමේටම නැති කරන්න ගන්න චන්ද රාගය කියන එක අයින් කරපු ගමන් නාගයා මුණ ගැහුනේ තමයි රහත් වෙනවා කියන්නේ. ඉතින් රහත් වුණාට පස්සේ ඉතින් ওই මුකුත් කරන්න දෙයක් නැහැ. පැත්ත කරලා නාගයාට එහෙම ඉන්න දෙන්නයි මුකුත් කරන්න දෙයක් නැහැ කියනවා. ඉතින් මේ විදිහට දේශනා කරාට පස්සේ මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ තාම සතුටු නැහැ. ඉතින් මේකේ උන්වහන්සේ මේ දේශනා මුල් කරගෙන අරිහත්ත්වයට පත් වුණා කියලා අටුවාවල සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වම්මික සූත්‍රය දේශනා කරා. එතන මේ ජීවිතය කියන්නේ හරියටම බහක් වගේ දේශනා කරන. මේක ස්වභාවයේ රාත්‍රී කාලේ පුළුවන් තරම් දුන් දානවා, දවල් ගිනි ගන්නවා. ඉතින් මේ ඒ නිසා මේක මෙහෙම මේ ගිනි ඇවිලි තියන්න හොඳ නෑ. ඇයි ඇවිලෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඒ නිසා හොයන්න නම් ඔබ ඇතුළට රින් ගන්න වෙනවා, හාරන්න වෙනවා. හාරණ යනකොට ඉතින් ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අගුලක් තියෙන ඕක ගලව ගන්න ඕනේ. ඒක ගලව ගත්තත් ඊට පස්සේ තියෙනවා
රෝගෙන් මේක නොත් එක ලේසි නැව් හැමිලෙම පිම්ප කෑගගා බෙරියන්ට ගෙම්බ පේනවන නින්ද යන්න ගෙම කිටියොත්තේම නේද හැම්වලේම කෑගාම ගිම්බන්ග වැඩේ කෑගානකන ඉතින් ඒ නිසා තොරතෝචයන්නතු ගෙම්ප කෑගේ වගේ තන් ක්‍රෝධය තිබුණ අපට ජීවිතය කිසිම සැපය සැනසිකල් ලබන්නම් බෑ හැමදේ මත්තේ අපි ගැටි ගැටි නිතරම දුක්විදින නිසා ඉස්සල්ලාම මොකද කරන්න ඕනි ගෙම් බව ඉස්ස ලයි කරගන්නන මේ වැඩේ හාරන්න පහින්ට නම් ගෙම් බවයින් කරන්න ඊට පස අවවෙනවා මේ පාර්වල් දෙකත රෝගත් ඊට පස කලවලදාන්න ඊට පස ආරගෙන යනකොට අර පාංචනීවරන ඒකත් ඊට පස්සේ අයින් කරලා දාන්නුනේ මාර්ගන තම් උපාදානස්කන්ධ ඒකත් කරලා අයින් කරලා දාන්න ඊට පස්සේ තමයි යන්න පංචකාමගුණීට තියෙන කැමැත්ත අයින් කරලා දාන්න ඊට පස්සේ තමයි යන්න නන්දිරාගේ තණ්හාව තමයි සම්පූර්ණ අවසානයේ අන්න අයින් කරන්න ඉතින් නිර්වාණය කියන්නේ මොකද්ද තණ්හාවෙන් තොරවීමමයි තණ්හක්ඛයෝ රාජ නිබ්බාණං කියනවා නිර්වාණය කියලා කියන්නේ මේ තණ්හාවෙන් තොර රහත් වුණා කියන්නේ මේ උන්වහන්සේලා නිර්වාණයට පත් වුණා කියන එකනේ තණ්හාව නැතිවීම තමයි රහත් වුණා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි තාම සන්තෝෂයට පත් වෙන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තාමත්ම ධර්මයේ පිළිවෙලට උන්වහන්සේ දේශනා කළා තියෙන ඉතින් ශ්‍රාවකයෝ හැටියට අපේ මේ ජීවිතය අවබෝධ කරගන්න මේ ජීවිතේ නැමැති උඹහයෙන් අපි අයින් වෙන්න නම් මේ විදිහට උන්වහන්සේගේ උපදේශයන් මත අපි ක්‍රියාත්මක කරොත් අපිටත් මේ ජීවිතයේ සම්පූර්ණ අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ජීවිත අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තිය යුතුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරා. ඒ වගේම ධර්ම දානය මේ වශයෙන් අනුග්‍රහ දක්වනවා. ඒ වගේම ධර්ම දේශනා කිරීම තුළින් අපේ චිත්තසංතාන ප්‍රමුක්ත දානමය පින්කම සිද්ධ වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යවතුන් වහන්සේ කාන්තෙන්ම සම්මා සම්බුද්ධයි ස්වාක්ඛාතෝ භගවතා ධර්ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි ධර්මයේ කරුණ වෙනත් තැන්වල තියෙන නමුත් අර්ථ වශයෙන් ගත්තොත් අපි හැමතැනම ඒකාකාරව අර්ථ දේශනා කරලා තියෙන ධර්මයේ හරිම ස්වාක්ඛාතයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සම්භෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාවකයෝ මේ නිවැරදි මාවතට පෙනෙන නිසා උන්වහන්සේලා ගිය මාර්ගය මේ උඹා හාරන්න ගියා නම් හාරන්න ගිය ගමන හරි ගමන උඹාට පිච්චෙන්න දුන්දා දායක දෙන්නතු හාරන්න ගියා නම් ඒ ගියේ ගමන හරි ඒ නිසා ශාවක සංඝයා සුපටිපන්නයි. මේ විදිහට අපිට ත්‍රිවිධ රත්නයේ කිරීම ප්‍රසාදය ඇති වෙන මේ දේශනාවන් ඇසීම තුළ ඒ චිත්ත ප්‍රසාදයම අපිට බොහෝ කාලයක් හිතසුව පිණිසම හේතු මේ චිත්ත ප්‍රසාදය පමණක් තිබුණොත් ස්වර්ගය යෑම පවා උපකාර වෙනවා කියලා ඊයේ දේශනාවේදී අපි පෙරේදා කරපු දේශනාව ඊයේ කරපු දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා තාම සන්තෝෂයට පත් වෙන්න ඕනේ. ඒ ඉතුම් වටිනා ධර්මයක් අපි මේ සුළු කාලයක් තුළ අපි ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් අපේ චිත්තසංතාන තුළ මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ අද ආශිර්වාද කරන්න තිබුණු ඒ කාර්යමයි පින් අනුමෝදන් කරන්න සිද්ධ වෙලා තියෙන ඉතින් ජීවිතයේ තියෙන අනිත්‍යතාවය. ඉතින් අපි හැමදාම කියනවා අපේ අවසාන සමාට ධර්ම ශ්‍රවණය වෙන්න පුළුවන් අවසාන දේශනය වෙන්න පුළුවන්. දැන් අද අපි බණ අහනවා සමහරලාට මේ අහන අයට ඒක පින් අනුමෝදන් කරන්න පුළුවන්. සමහර දේශනා කරන අපට ඒ දේ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ජීවිතයේ යථා ස්වභාවය. ඉතින් අද දිනේදී මේ ආශිර්වාද කරන්න හිටිය ඒ පින්වත් මෑණි කෙනෙකුට අපිට මේ මොහොතේදී එතුමිය සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් එතුමිය වෙනුවෙන් අද ධර්ම දේශනාව දායකත්වයේ සැපයීමෙන් රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් අද දිනේදී අභාවත් පාත්‍ර වූ NGP ප්‍රේමවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඒ දියණිය සමන්තා ඒ වගේම බෑන්වං අරුණ හිටියාද සහ හර්ෂණ පුතා විසින්
මිදායකත්තේ සපේලා ධර්ම දානමය උතුම් පින්කම තුළින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු ඉතින් අපි සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානය කිරීමෙන් දේශනා කිරීමෙන් රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය අද දිනේදී ඒ අභාව ප්‍රාතුරු පින්වත් මෞතුමියට මේ පින් අනුමෝදන් කරමු එතුමිය පින් අනුමෝදන් වෙන තැනක ඉන්නවා නම් සාදු කියලා මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය ආවිශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමුෘද්ධිමත් ජීවිතයක් කරගන්න ධර්ම මාර්ගය තවදුරටත් යන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පිනෙතුමි අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේ මේ පවුලේ සියලුම දෙනාට සිත සාන්ති ආශිර්වාද පවත්වනවා යම් තාත්මීය පරලෝකීය ඥාතීන් නැත්නම් ඒ අයටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ජීවත් වෙන සියලු දෙනාට සිත සාන්තිය යහපත වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මත දිනේදී දහවල් දානය සඳහා දායකත්වය සැපයූ ඩී.යූ. පෙරේරා මහතා සහ රෝහිණී පෙරේරා මහත්මිය සහ දරුවන් වන අකිල සඳමාලී රුචිර කෝසල තාරුක යන මිනිවිරිය අකීෂා විසින් 2018 ජූනි මස 24 වෙනිදා පරලෝ සපත් ආදරණීය මෑණියන් වන ඥානවති පෙරේරා මහත්මියට සහ මීට වසර 8කට පෙර විය වූ ආදරණීය පියාණන් වන ලෝනස් පෙරේරා මහතාටත් මේ වසර 20කට පෙර විය වූ ආදරණීය මිත්‍රණිය වන චාමිනී ආදරණීය දියණිය වන චාමිනී හර්ෂිකා ඇතුළු 9 මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණින් සහ අදට යෙදෙන යුඩි පෙරේරා සහ රෝහිණී පෙරේරා දෙපළගේ 33 වෙනි විවාහ සංවර්ෂය නිමිති කරගෙන අද දිනේදී සහ මේ දානය සඳහා සහභාගී වෙනවා. ඒ පින් අනුමෝදන් නම් සිහිපත් කරපු සියලු දෙනාටම අපි මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් කරමු. ඒ නම් සිහිපත් කරපු සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා එයාගේ ජීවිතය සුවපත් වේවා ලැබූ ජීවිත ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් වේවා සසර වාසනාතුරු නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකට පත් නොවී දිව්‍ය මානුෂික ආදී සම්පත් ලබමින් නිර්වාණ ධර්මී ඉක්මනින්ම අවබෝධ කරගන්න මේ ධර්ම පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දිනේදී විවාහ සංවර්ෂය සමරන යුඩි පෙරේරා සහ රෝහිණී පෙරේරා ඒ දෙපළට ඕනෝන්ට කල්යාණ මිත්‍ර ඇසුර තුළින් තවදුරටත් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සතවර්ෂාදී කාලයක්ද ඕනෝන්ට කල්යාණ මිත්‍ර ඇසුරෙන් කටයුතු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ පවුලේ සියලු දෙනාටමත් චිත්ත සාන්තිය යහපත නිරෝගී සුවපත් භාවය චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ මොහොතේදී අපි සියලු දෙනාම එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරා ධර්මයේ දේශනා කරා ඒ සඳහා දායකත්වය සැපුවා. මේ සෑම ආකාරයකින්ම අපි සියලු දෙනාම රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මය අතීත සංසාරේ පටන් මේ ජීවිතයේ දක්වා අපි නම් මිය පරලෝකීය අන්තා ඥාති මිත්‍ර හිතයිසින් නැත්තන් ගුරු දෙමව්පියන්ටන් ඒ සියලු දෙනා සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. මේ සියලු දෙනා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. සියලු සත්වයින්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මද දිනේදී ධර්ම දේශනා කරන්න පාසාදික ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වය නිසා අද දිනේදී උන්වහන්සේ සහභාගී වෙන්නේ. ඉතින් අපි රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය අනුභව බලයෙන් ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීමෙන් ලැබතරා වූ උදාාරතර පුණ්‍ය ධර්මයෙන් ඒ සඳහා දායකත්වය සැපීමේ දේශනා කිරීම අපි රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් උන්වහන්සේට නිරෝගී සුවපත් භාවය ලැබේවා. අසනීප ස්වභාවයේ ඉක්මනින්ම දුරු උන්වහන්සේට ඉක්මනින් නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අද දිනේදී මේ සඳහා දායකත්වය සැපූ සියලු දෙනාටමත් ඒ වගේම දානමාන උපස්ථාන කරපු සියලු දෙනාටමත්
ඒ වගේම මේ සඳහා සංවිධාන කටයුතු සහභාගී වුණු සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නතුන් හැම දෙනාටමත් පවුල් දූදරු ඥාති මිත්‍ර හිතයිසි හැම දෙනාටමත් සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමිතිපස්සනා භාවනාවත් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතා ච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. साधु 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 ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාමි කමතබ්බං ඕකාස කමාමි භන්තේ ဒုတိယ ම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් අරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං මහං සාදු සාදු සාදු. පද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පාතුම් ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 24 වෙනි බදාදා ධර්ම දේශනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කරමින් চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසිත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානි සංසේද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.